නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමා චානන්ද අසුභ සංඥා ඉදානන්ද බික්ඛු ඉමමේව කායං උත්තං පාදතලාදෝ කේසමත්තකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්ති ඉමස්මින් කායේ කේසාලෝමානකාදන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිංජං වක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේතෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති ඉතිමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති. උදෑසන අපි ගිරිමානන්ද සූත්‍රයෙන් ආරම්භ කළා. දැන් හවස් වරුවෙත් අපි සූදානම් වුණා. සංඥා 10න් තුන්වෙනි සංඥාව තමයි අසුභ සංඥාව. මොන සංඥාවද? අසුභ සංඥාව. කතමා චානන්ද අසුභ සංඥා. ආනන්ද අසුභ සංඥාව කියන්නේ කුමක්ද? බික්ඛු ඉමමේව කායං උද්දම් පාත්තලා අදෝ කේස මත්තකා තචපරියන්තම් පුරා. ඒ කියන්නේ භික්ෂුව මේ කයෙහි හිස මුදුනේ පටන් පාතලය දක්වාත් පිටින් සමින් වැසී තිබෙන්නා වූ මේ ශරීරයේ පුරා තිබෙන්නා වූ නොයෙක් ප්‍රකාර ආකාරයේ අසුචිනෝ. අසුචි කියන්නේ උපාලියෙන් සුචි කියන පිරිසිදු. අයන්න දැම්මම අසුචි කියන අපිරිසිදු. නොයෙක් අපිරිසිදු කොටස් මේ කයේ තියෙන ඒවා පච්ච වෙක්කති ප්‍රත්‍යවේක්ෂා කරනවා. කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? අත්ති මස්මින් කායේ මේ කයේ කේසා කෙස් තියෙනවා. ලෝමා ලෝම තියෙනවා. නකා නියපොතු තියෙනවා. දන්තා දත් තියෙනවා. තචෝ සම තියෙනවා. මන්සං මස් තියෙනවා. නහාරු නහර තියෙනවා. අට්ටි ඇට තියෙනවා. අට්ටි මිච්ඡා ඇට මිදුළු තියෙනවා. වක්ඛං වකුගඩු දෙකක් තියෙනවා. හදයන් හදවත තියෙනවා. යකණං අක්මාව තියෙනවා. කිලෝමකං දලඹු සිවිය තියෙනවා. පිහකං ඇලදිව තියෙනවා. අප්පාසං පපු මසෙහිවත් පෙනහළු දෙක තියෙනවා. අන්තං බඩවැල අන්තගුණං කුඩා බඩවැල. උදරියං නොපැසුණු ආහාර මල. එතන වමනේ කියලා කියනවා. කරීසං මල පහ කියලා කියනවා. පිත්තං පිත සෙම්මං සෙම පුබ්බෝ සරව ලෝහිතං ලේ සේදෝ දහදිය මේදෝ තෙල් මන්ද සමට යටින් තියෙනවා තෙල් මන්ද. අස්සු කඳුළු වසා උරුණු තෙල් කේලෝ කෙල සිංගානික සඳ මිතුළු ලසිකා සොටු මුත්තා මුත්‍රා. මෙන්න මේ 32 තමයි තියෙන්නේ. කියන්නත් අමාරුයි. ගොඩක් වෙලා ගියා 32ක් තියෙනවා. එහෙනම් දැන් බලන්න තියෙන්නේ හිස මුදුනේ පටන් දෙපතුල දක්වා සමෙන් ඇතුලේ පිහිටා තිබෙන මේ කොටස්
32. ඒකයි උදෙත් අපි යෝජනා කළේ අනුන් දිහා නෙවෙයි බලන්න තියෙන්නේ තමන් දිහා. සතිපට්ඨාන දේශනාවෙත් මේ සඳහන් වෙනවා. මුලින් තමා දිහා බලලා ඊට පස්සේ තමයි ඒක අනුයාත කරන්න ඕන, උපමා කරන්න ඕන. මගේ මෙහෙමනම් අනිත් කෙනාගෙත් මෙහෙමයි. ඇලුම් කරන කෙනාගෙත් මෙහෙමයි. පෙම් කරන කෙනාගෙත් මෙහෙමයි. දැන් අපි කියන කෙනෙක්ට මම ගොඩාක් ඔයාට ආදරේ. දැන් මම ගොඩක් ආදරේ කියලා තියෙන්නේ කෙස් වලටද? දන්නේ නැහැ නේ. මොකටද කිව්වද දන්නේ? බලමු මොකටද කියලා තියෙන්නේ. දැන් මෙයා ආදරය කරනවා එක්ක කෙස් 2,50,00,000ට. ලෝම 99,000ට. නියපොතු 20ට. දත් 32. 32ම තියෙනවා 32ටම 20ක් වගේ නම් 20ට. දත් 20ට. මොකද අකාලේ දත් ටිච්ච අයත් ඉන්නවා ලෝකේ. දත් ගලවගත්තු අය ඉන්න. ඒතර දත් 20ට 32ට විතරක් නෙවෙයි 20ටත් ආදරේ. දැන් මේවට ආදරය කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ලෝකේ විවාහයක් වෙන්න ගියත් බලන්නේ කොණ්ඩේ දිගද? කොණ්ඩේ තියෙනවද? ඇහි බැම මොන වගේද? දත් 32 තියෙනවද? hina වෙලා බලනවා 32 තියෙනවද? බොරු දත්ද? පරීක්ෂා කරලා බලන්න ඕන. බලනවනේ සාමාන්‍ය. මනමාලිය බලන්න ගියාම මම හිතන්නේ බලනවා. නැන්දම්මල එහෙම ඔක්කොම බලනවා. දැන් මනමාලයට මෙලෝ 100ක් නැහැ ඔක බලන්න. එයා මත් වෙලා ඉන්නේ. ඒ නිසා අම්මා තමයි ඔක බලන්නේ. එයා බලන මනමාලිගේ ගමන කොහොමද? කතාව කොහොමද? හිනාව කොහොමද? කකුල බකල්ද? රොට්ටිද? එක කකුලක් කොටයිද? දැන් බලන්න කසාද බඳිනකොට එහෙම බලන නිසා තමයි ලස්සනයි විතර කසාද බැඳලා අර අඩුපාඩු තියන අය ගෙදරට සමහර විට ඉන්න වෙනවා ගෙදරම. ඇයි? කකුල කොටනවා. කකුල බකලනවා. ඇහැ වපරනවා. අනේ මං ඔයාගේ ඇහැට නෙවෙයි ආදරය කළේ ඔයාගේ හිතටයි. ඔයා වපර වුණත් කම් නෑ මැණිකේ කියලා කැන්දා යනවා. කැන්දා යන්නේ මොකද මෙච්චර ගෑනුන් රටේ වපර ගෑණියෙක් උඹට හිටියේ කියලා අම්මා අහනවනේ අනිවාර්යයෙන්. ඒක නිසා වපර නැති ගෑණියෙක් ෆොටෝ 1000ක් හරි ගෙන්නගෙන බලලා නේද? කපු මහත්තුරු ඉස්සර ෆොටෝ කෑල්නේ අරන් එන්නේ. ෆොටෝ බලලම ඇස් ගෙවෙනවා. කන්න දීලම දුප්පත් වෙලා. ඇයි? ගෙවල් දොරවල් බලන්නේ නැහැට කන්න දීලම කසාද කෙරෙන්නෙම නෑ බලලා කාලය යනවා විතරයි. සමහර ඉන්න හොරුත් ඉන්න කාලය යන විතරක් එන කට්ටිය. වඳින්නේ නෑ. කට්ටියකට වියදම් මනමාලි බලන්න ගිහිල්ලා අනික් කට්ටියට වියදම් මනමාලෙවන්ට කන්න බොන්න දීලා. ඔච්චර ප්‍රශ්නයක් නෑනේ. කය දිහා බැලුවේ නැත්තම්. අර කියන වගේ සිතට පෙම් කළා නම් ඔක වෙන්නේ නෑනේ. එහෙනම් ගතිගුණ වලට ආදරය කරන්න ඕනේ. කයට ප්‍රේම කරන්න ගියොත් කවදා හරි විනාශ වෙන්න තමයි වෙන්නේ. ධර්මයේ තියෙන ඕනෝට වඩා ලස්සන වැඩි බිරිඳක් විවාහ කරගන්න එපා. ගායිකාවක් බඳින්න එපා. නැට්ටුකාරියෙක් බඳින්න එපා. නිලිය බැන්දම පේනවනේ අයිද? මාසෙයි දෙකයි ඩිවෝස්. ආයි කෙනෙක් අල්ලගන්න. ආයි බඳිනවා. මුන්ට බඳින එක සෙල්ලමක්. ගානකුත් නෑයි වැඩි දෙනකොට ප්‍රියමනාප වෙනකොට පෞල් ජීවිතේ පවතින්නේ නැහැ. මනමාලයට මොනවද පණින්නේ? ඇයි මේ ගෑණිගේ වැඩේම මිනිස්සුත් එක්ක කතා කර මේ වෙන මිනිස්සු ඇවිල්ලා මේ මගේ ගෑණිත් එක්ක කතා කරනවා. ඒතර තරහ යනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ බුදුනුවණින් පෙන්නනවා වඩා ගොඩක්ම ලස්සන කෙනාව බඳින්නත් එපා. හැමෝටම ප්‍රිය ස්ත්‍රිය බඳින්නත් එපා. නිලියෝ බඳින්නත් එපා. ගායිකාව බඳින්නත් එපා. හරිනේ? කාටද කියන්න පුරන්නේ නැහැ කියලා. ඒතකොට අපිට ගිහි ජීවිතයට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා බුදුරජාණන් වහන්සේ පරලොවෙන් පමණක් නෙවෙයි අපිට මෙලොවෙන් අනුශාසනා කළසේක කියලා ප්‍රශංසා කරන කොසල් රජතුමා. නැලි 16ක බත් කාපු කෙනා එක නැලියකට අඩු කරලා දුන්නානේ. ගාතාවක් කියලා. ටිකක් කෑවොත් ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ ගාතාවක් කියනවා ඇමති කෙනෙක්ට. කිව්වා රජතුමා කන්න හදනකොට ගාතාව කියන්නේ කිව්වා. ඔහොම කියලා අන්තිමට බඩ බස්ස ගත්තා. නැත්නම් තඩි බඩක් තිබිලා තියෙනවා. හිතන්නකොනේ. ඒතර කියනවා අනේ ස්වාමීනි හරි සහැල්ලු ඔබ වහන්සේ මේ පරලොවින් පමණක් නෙවෙයි අපිට මෙලවෙන්ද අනුශාසනා කරනවා. ඒ බව සිංහාලෝවාද සූත්‍ර වැනි සූත්‍ර වල මේ දීඝනිකායේ ලස්සනටම තියෙනවා. කොහොමද ජීවිතයක් ලස්සනට ජීවත් වෙන්නේ? අම්මා තාත්තගේ යුතුයකම් මොනවද? ළමයින්ගේ යුතුයකම් මොනවද? නෝනාගේ යුතුයකම් මොනවද? මහත්තයාගේ යුතුයකම් මොනවද? අනුග්‍රහ කරන්නේ කොහොමද? ඉතින් තව මොනවදනේ? කවර කතාවද? එන එක බණ පදයක් අල්ලන් විතරක් බලන්න එපා ධර්මයේ දිහා. ඔක්කොම බලන්න.
භාග්‍යවතුන් වහන්සේ කියන්නේ හැම පැත්තම සමබරව දේශනා කරපු දේශකයන් වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ කොහෙටවත් ගහලා නැහැ. හැම පැත්තම ගොඩ දාගෙන තමයි ගිහිලා තියෙන්නේ. ඊයේ ගෙදරත් සපවත් කරලා ඊට පස්සේ ඒකෙත් පින් දහම් කරලා ඊට පස්සේ තමයි නිවනට තම සව සමහරට කෙලින්ම ඕන වෙනකොට ඉතින් ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කෙලින්ම කියනවා. ඒ පින අහනවා. දැන් භාග්‍යවතුන් වහන්සේට පේන එක අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි හැම කෝකටත් අයිලා වගේ හැම දේශනාවම කරන්න වෙනවා. මොකද කොහෙන් හරි අහුවෙයි ඒත් අහුවෙන්නේ නැහැ. මොකද ඒ තරම් සූක්ෂම ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ තරම් සියුම්. તો මේක මේ වචන ටික තේරෙන්නේ නැති ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. අර්ථය අපිට ජීවිතේට අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රායෝගික නැහැ, ගැලපෙන්නේ නැහැ. ගලප ගන්න බැරි කම තියෙන්නේ. එහෙනම් දැන් අර්ථය ගලප ගන්න පුළුවන් දේශනාවක් තමයි මම මේ පටන් ගත්තේ. හොඳටම තේරෙන එක. මේක අමාරුත් නෑ. මනමාලි ගැන කොහොමවත් ලේසියිනේ. දැන් මනමාලිගේ කෙස් ටික බැලුවා. මොන කල්යාණද? කේස කල්යාණි. කොච්චර දිග වෙන්නවද කේස කල්යාණ තියෙනනම්? බිමට බිම ගෑවිලා සමහර විට උඩටත් නැමිලා තියෙනවා කියනවා. ඒ වගේ. අක්බඹරු වැනි කේස්. ඔව්. දෙක දන්ත කල්යාණි. දත් ටික මුතු කැට. වගේ නම් අන්න මනමාලිට ලකුණු 10යි. සම පැහැපත් න ලප කැලල් නැත්තම් චවි කල්යාණ. ඔය එක එක ಜಾති ගන්න එකටනේ චවි කල්යාණ රැක ගන්නනේ නේ. බිත්තර කහමදේ ගන්නවා. වට්ටක තම්බල ගන්නවා. ඔය තියෙන හැම විටමින් තියෙන එළවලු වර්ග ඔක්කොම ටික ගන්නවා. කන්නේ නැහැ. මූණේ ගන්නවා. පස්සේ මූණ තමයි ලෙව කන්න වෙන්නේ. කයම කන්න ඕන මහත්යට. ඇයි ඉතින් කන්න තියෙන ಜಾති මුන්ද මූණේ ගාගෙන ඉන්නවා. ඊට පස්සේ කන්න නැහැ. කෑම. හරිනේ. ඉතින් ඕක තමයි පැහැපත් වීමේ රහස නේ. මොනවා ගාලායි? කැරට් ගාලා බිත්තර කහමදේ ගාලා. හරි ඒකට ගෝ චවි කල්යාණේ. දැන් පාට බල්ලද නැද්ද අපි රාගය ඇති කරගන්නේ? රාගයට ඇති වෙනවා. දැන් මේ සුදුයි කියන කතාවනේ මේක කියන්නේ පැහැපත් සමක්. සුදුයි නම් ඉතින් ඇමරිකාවේ ඉන්න සුද්ධි ඔක්කොම සුදුයි. මෙල්බන් වල සුදුයි. එහෙම කියලා ලස්සන නැහැ. ඒ ලස්සන කියන්නේ වෙනම කලාවක්. ඒක ඇති වෙන්නේ පින නිසා. සුදු මැලි වුණාට ලස්සනයි කියන්නේ නෑනේ. කෙනෙක් දැක්කම හිත ඇඳිලා යනවනම් එයා දැක්කම ආයෙ බලන්න හිතනවනම් ඒක එයාගේ පින. ඒකට ඉරිසියා කරලා වැඩක් නෑ. අපිට අයිති වෙන්නේ නෑ කියලා අපිට තියෙන බලලා සතුටු වෙනවා. එච්චරයි. දැන් දකින්න ලස්සන රූප ඔක්කොම ගෙදර ගෙනියන්නත් බෑනේ. ඒ වෙලට දැක්කා ඒක වින්දා සතුටු වුණා ගෙදර ගියා. එච්චරයි. ඒතර අපිට වෙන ප්‍රශ්නේ මොකද්ද? මේ රූප ඔක්කොම අපි හිතන අපිට අයිති කරගන්න. එහෙනම් ඉතින් රජ වුණා නම් පුළුවන්. රජතුමාටත් බැරි අවස්ථා තියෙනවනේ. මොන නැති අවස්ථා. සස්වාමික නම් බෑ. ගිහිල්ලා අහනවා ඔබ අස්වාමිකද? සස්වාමික. සස්වාමික වෙලත් හිතේ තිබුණොත් රජතුමාගේ ස්වාමියා පරලෝයවල හරි ගන්න ක්‍රම තියෙනවා. ඉතින් එහෙම යටින් තියෙන ගේම් තියෙනවා. නමුත් අර නීතිය තමයි සස්වාමික නම් කැඳන්න බෑ අන්තපුරේට. දැන් රජතුමා ස්ත්‍රී ලෝලියෙක් වුණොත් නගරේ ඉන්න ස්ත්‍රීන් ඔක්කොම මොකද වෙන්නේ? වාසනාවන්තයි. ඇයි? හැමෝටම රජගෙදර ලැබුම් ගන්න අවස්ථා ලැබෙනවා. හිතින් එක පැත්තකින් වාසනාවන්ත එක පැත්තකින් අවාසනාවන්ත. ගෑනු ගොඩක් මැද්ද ඉන්න වෙනවා. එක පුරුෂයෙක් Tamanට කියලා වෙන් වෙච්ච පුරුෂයෙක්ව නෙවෙයි තියෙන්නේ ඔක්කොටම පොදුවේ ඉන්න ස්වාමියෙක් තමයි. ඒකට කියනවා සපත්නි රෝසේ. මොකද නම? සපත්නි රෝසේ. නම් සමාන භාර්යාව වුණාට පස්සේ එතන ඇති වෙන ඉරිසියාව. ස්වාමියා බෙදා ගැනීමේ තරගය. ඒක රජවරුන්ට විතරයි තියෙන්නේ. දැන් අපිට නෑ. ඒ නිසා අපිට තියෙන්නේ දැක්කොත් නගරෙදි ලස්සන රූපයක් දැක්කොත් දැක්කා ලස්සනයි. ඒ රූපය වර්ණනා කළා. ඉතින් දැනගත්තා. ඒ පින සාදු කියලා අනුමෝදන් වුණා. ගෙදර ගියා. මේ සාදු කියලා අනුමෝදන් වෙන පුරුදු වුණොත් අපිට ඉරිසියාව කියන එක ඇති වෙන්නේ නෑ. අනිත් අය කරේ. ඒ අයිති කරගත්තු කෙනා ගැන එහෙම ඉරිසියාවක් ඇති වෙන්නේ නෑ. මොකද මේ රූපය කවුරු දැක්කත් එකයි. කවුරුත් විඳිනවනේ. ඔව් අයිති කරගෙන විඳින්න ගියත් එකයි පාරෙත් දැක්කත් එකයි. ඉතින් ඔඩම්ම මරුණ ෆොටෝ එකක් ගහලා තියාගන්න රාමු කරලා. උපාදාන වෙනවා. ඉතින් වෙනවා නිසානේ කියන්නේ අප්පා. මොක නැtei කියලා කියන්නේ නැහැ කවුරුවත්. උපාදාන වෙනවා. රූපේ බලන්න කියන්නේ මොකද? විපයි කිව්වත් බලනවා හරියරිනේ. හොරාට හරි බලනවා. ඒ නිසා හොරාට බලන එකේ බෙල්ල උලුක් කරගන්න නැතුව කෙලින් බැලුවොත් මොකෝ. එමෙයි මිනිස්සෙක් දිහා කන්න වගේ කෙලින් බලන් ඉන්නේ නැහැ සාමාන්‍ය. ඒක සිස්ට නැහැ. ඒතකොට මේ මිනිස්සෙ බය වෙනවනේ මේ මිනිස්සෙට පිස්සුද ගංජා ගහලාද කියලා හිතනවනේ. දැන් ගංජා ගැහුවමත් කෙලින් බලන් ඉන්නවා. ඔහේ බලන් ඉන්නවා. දැකලා නැද්ද ගංජා ගහපු අය? ගංජා කියන ඒවා දැකලා නැද්ද?
ඔය තියෙන මේ උඩ බලාගෙන ඔහේ ඉන්නවා කිසි සංඥාවක් නැහැ. ඉතින් ඒක නිසා ශිෂ්ට නැහැ කෙලින් බලන එක. නමුත් පුළුවන් නම් බලන්න වෙනවා ඕන නම් විතරයි. හොඳද? මේ උපාසකම් ඊට පස්සේ කියන්න ස්වාමීන් වහන්සේ බලන්නකෝ මම දැන් ගිහලා ගෙදර ගිහලා වටේටම රූප බලනවා. ඒත් මම අහුවෙන්න ඊට පස්සේ මම කියන්නේ බලන්න ආස නම් ආසයි බයයි එපා. ඉස්සෙල්ලා බලලා ඉන්න බලලා තව හොඳට බලන්න zoom කරලා බලන්න. එතකොට ඔගේ තියෙන ලප කැලල් ටිකක් පෙනේවි. කුරුලෑ හැම පෙනේවි. හැරව ගෙඩි තියෙනවනේ ඒවත් පෙනේ. පුළුවන් නම් කොණ්ඩේ zoom කරලා බලන්න. කොණ්ඩේ ඇතුලේ උකුණොත් ඇති. උකුණ දැක්ක ගමන් zoom වෙනවා ඔක්කොම ටික. හරිද? ඔව් උකුණෙක් දැක්ක ගමන් අසුබ සංඥාව වැඩෙනවා. වැඩි යෝනේ නෝනාගේ කෙස් ටික කෙස් ගහක් බත් එකේ දෙවනොත් අච්චර පෙම් බැඳපු මහත්තයා පිළිකුල් කරනවද නැද්ද? පිළිකුල් කරනවා නේ. ඒක තමයි ඔය තියෙන බොරු ආදරේ. රැවටෙන්න එපා. ඇත්ත ප්‍රේමයක් නෙවෙයි තියෙන්නේ. කෙස් ගහට ඔච්චර පිළිකුල් නම් කෙස් ගස් කීයක් ඔළුවේ තියෙන? 2 කෝටි. අනේ ඕක ළඟදී වාදයක් වුණා මේ පොඩි මෙච්චර පොඩි ඔළුවේ 2 කෝටි 50 ලක්ෂයක් තියෙන පුළුවන්. ඉතින් හරි ප්‍රශ්න මේ මෙච්චර නිවනක් තියෙන මේ දකින්න. කෙස් ගණන් කරගෙන ඉන්න මේ මිනිසුත් එක්ක එකතු වෙලා. වාදයක් තිබුණා මේ ළඟදී දෙකොල්ල. ඒ වාදෙට තමයි අහලා තිබුණේ. ඉතින් කාගේ ඥාණයටද මේ අභියෝග කරන්නේ? භාග්‍යතුන් වහන්සේගේ මෝඩකම ඉතින් කියලා තියෙනවා පිළිගන්න එච්චර කෙස් ගණන් කරලා බලන්න බෑනේ. ඉතින් ඒකදී උත්තරේ දුන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් තියෙන ඔළුව පොඩි වුණාට ඉස්සර ඔළුව ලොකුයි කියලා. හරියට? පොයින්ට් එකටම දුන්නා ඉතින් එච්චර. ඔළුව ලොකු නම් කෙස් වැඩි. අපේ ඔළුව පොඩි වෙච්ච එක දැන් මොනව කරන්නේ? බණ කියපු කාලේ ඔළුව ලොකුයිනේ ඇත්තටම. 2600කට කලින් ලොකුයි. කොච්චර ලොකුද කිව්වොත් 3 ගුණයක්. 3 ගුණයක් ලොකුයි. හැමදේම. එතකොට එච්චරයි. ඉතින් ඔළුව අතපය සියල්ල. ඉතින් ඕක අමුතුවෙන් වාද කරන්න ඕනේ නැහැ. විද්‍යාඥයෝත් පොසිලල් හාරගෙන ඉන්නේ ඔය කියන්නේ. බලංගොඩ මානවක හම්බුණා ලොකුයි කියන්නේ. තමයි පිටරට හම්බෙලා දෙන ගොඩක් උස මිනිස්සුන්. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? කෙස් වලින් දකින තිබු පිළිකුල බලන්නේ නැහැ. කෙස් ගාන තරක කරලා අන්තිමට පරණ වෙනවා. නිකන් කාලේ අපතේ එහෙනම් ඒ කෙස් ටික ඔළුවේ තියෙනකන් ඉඹිනවා. බත් එකට වැටුනම විසි කරනවා පිළිකුල් කරනවා. හරිද? සාදු කියන්නේ නම් කෙස් ඉඹපු එකටද? හරි ඒ කෙස් උනන් නාල නැතුව සතියක් විතර හඩු ගඳ ගහලා ඉන්නකොට ඇවිල්ලා ඉඹීද කවුරුවත් නෑ. දවස ගානේ නාලා ඔළුව පීරලා සුවඳ තෙල් ගාලා නේ කෙලත් ගිලිනවා. සුවඳ තෙල් ගාලා කියනකොට ඒ සුවඳ එනකොට තමයි මලට බඹරු ඇදෙන්නේ. මල ගඳන බඹරෙක් හැරිලවත් බලන්නේ නැහැ. එන්න ආපු බඹරත් මගදීම හැරෙන්නේ. ඒ නිසා කසාද වදින ලං වෙනකොට දූල සැලුන් යනවා වැඩි. ඔය එක ගිහිල්ලා මේ ඔක්කොම තියෙන ඒවා උඩහම ගලවලා හරි කවන්නේ යටහම මතු කරලා හරි සුදු කරන්න බලනවා. මොකද මනමාලි ලස්සනට ඉන්න ඕනේ. ඒකට කියන පේෂල් දානවා කියනවා. මූණේ තියෙන අර ඔක්කොම ගලවලා දානවා. ඊට පස්සේ මේ තියෙන ඒවා පාට කරනවා. කෙස් තියෙනවා නම් කෙස් එක එක විදිහට කපනවා, හදනවා, හැඩ කරනවා. ඉතින් අනිත් જાතිත් එහෙමයි. ඔක්කොම කරලා බලාපොරොත්තු වෙන්නේ තව මෝඩයෙක් ගුණාට අන්දා ගැනීමේ ප්‍රයත්නයේ යෙදෙනවා සැලුන් එකේ අක්කා සමග කුමන්ත්‍රණේ. අක්කා ඉන්නකන් හොඳයි. අක්කා නැති වුණ දවසට සැලුන් නැහුව කාලේ අපි දැක්කනේ වෙච්ච දේ කොරෝනා වෙලා. ඇහි බැම වවාගෙනනේ යක්ෂණිය වගේ ඉඳලා තියෙන දවස් ටික. අපිට ආරංචි මාර්ග වලින් ලැබුණා. ඉතින් ඒ නිසා දැන් මේ කරන්නේ මොකද්ද? මිනිස්සුන් ගොනාට ඇන්දීමේ කලාව. ඉතින් ඇන්දෙන එකට මොකද කරන්නේ? අපි බලෙන් කරා නෙවෙයි බලෙන් එන්න කිව්වේ නෑ. අපි ඉතින් හැඩ වුණා තමා. අපි හැඩ වෙන්නේ අපිට ආස නිසානේ හැඩ වෙන්නේ. බලන කෙනා දැනගන්න එපා අසුබ සංඥාවෙන් බලන්න මේක. කොච්චර කෙස් හැඩ වුණත් කෙස් ඉදෙනවා. ඔය ලෝම වුණත් ඉදෙනවා. මොකෝ කියන්නේ ලෝම ඉදෙන්නේ නැද්ද? සාදු කියන්නේ ඉදෙනවනේ. ඉදෙන්නේ නැහැ වගේ ඉන්නේ කට්ටිය. හරි. බය වෙන්න එපා මම ඊට වඩා අහන්නේ නැහැ. ඉදෙනවද කියලා විතර ඇහුවේ. හරි ඉදෙනවනේ. එතකොට ඉදුනමද හිත යන්නේ ඉදෙන්න කලින්ද? ඉදෙන්න කලින්. කොණ්ඩෙට වුණත් දැන් අර මේ අම්මගේනේ අර ඔක්කොම සුදුයි. ලස්සනයි ඉතින්. එකපාරටනේ. ඒකත් ෆැෂන් එකක් වගේ. පායකට වැඩිපුර පායලා. ඒක තමයි. දැන් ඒකේ අර වාසියකුත් තියෙන දැන් සමහර මෙතන විපාසකම් වල ඉන්න භාගයක් කළුයි භාගයක්. එතකොට අපිට අර ආසාවක් ඇති වෙන්නේ නැහනේ.
මම උදෙත් කිව්වේ අසුබ සංඥා හොඳට වැඩෙනවා කියලා මට නම්. බණකට ගියපු ගමන් වැඩෙනවා. ඇයි? ඉන්නේ ඔක්කොම කළු සුදු. කෙස් තියෙන අය. එහෙනම් මේ කෙස් වල ස්වභාවය ඕකයි අසුබයි. ලෝම වල ස්වභාවය අසුබයි. දත් වල ස්වභාවය. දත් මැදලා නැති වෙලාවක බලන්න කට ඇරලා හොඳට කාගේ හරි තමන්ගේ බැරි නම් අනුන්ගේ හරි. ඕනනම් ඉඹල බලන්න සුවඳද කියලා. සමහර අය ඉමින්න ඕනේ ළඟට ගියත් ගඳයි. يعني වැසිකිලි කටක් වගේ නේ. ඒ කියන්නේ කුණු මාළු ගඳ එනවා. හරි එහෙමනම් සුවඳ දෙයක්ද මේ අපරිහරණය කරන්නේ? දුගඳම හමන එකක්. හැබැයි මේක වහගන්න නොයෙක් බිලවුන් වර්ග කඩේ තියනවද නැද්ද? තියෙනවා. එක එක තැන් වල එක එක ಜಾති තියෙනවා. ඒවා ගාගෙන, ගල්වාගෙන, තවරාගෙන, වහගෙන, පොරවාගෙන ලෝකේ සැරිසරා යනවා. අනේ මේ මෝඩ මිනිස්සු ගොනාට අන්ධ යනවා. හැබැයි ධර්මයේ දකින්න කෙනා නම් හැමදාම ගුණාට අන්දන් ලැබෙන්නේ නෑ. පොඩි වෙලාවකට රැවටේ තුටුමණි. නමුත් හිතනවා මේක ඇතුලේ තියෙන්නේ මොනවද? දත් ටික දැක්කට තේරෙන්නේ නෑ එකපාරට. නියපොතු දැක්කමත් දැන් හිතෙන්නේ නෑ මොකද පාට කරලානේ තියෙන්නේත් ඕක. හැම දැක්කමත් රැවටෙනවා. හැමත් ලස්සනයිනේ මුලින්. පස්සේනේ ඔක කැත වෙන්නේ. ඊට වඩා හොඳයි මේක විනිවිද අපි යනවා ඇතුළට. දැන් මේ පහ කොහොමත් පේන ටික. එළියෙන් පේනවා සහ මේවා හැඩ කරලා තියාගන්න පුළුවන්. උපක්‍රම කළොත් රවට්ටන්නත් පුළුවන්. හැබැයි මොන උපක්‍රමයේ දාලවත් ඇතුළේ ටික නම් හොදන්න බෑ. හැම ගැහුවට පස්සේ කෙලින්ම මතු වෙන්නේ මස්. මස් ලස්සන කරන්න කවුරුත් උත්සාහ කරනවද? නෑ. ගැලෙව්වොත් හොර අහු වෙනවා. බොරුව එළි වෙනවා. ගඳ එළියට එනවා. කියන කොටත් අමාරුයි. සමහර විට. එහෙනම් ඔබ බලන්න එම්බාම් කරන මල සිරුරක් ස්ත්‍රීන් නම් පුරුෂයෙක් එකක් බලන්න. ඕනනම් පුරුෂයෙක් නම් ස්ත්‍රියෙක් එකක් බැලුවත් කමක් නැහැ. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. අද කාලේ හැටියට ඕන තරම් බලන්නත් පුළුවන් නේ ඕන જાතියක්. ඒ නිසා ඔය කියන විදිහේ වර්ගයේ මල සිරුරක් කපනකොට මොකද වෙන්නේ? බෙල්ලෙන් පටන් අරගෙන බඩ දක්වා පලනවා. බෙල්ලෙන් පටන් අරන් පලනවා. දැන් අර ලස්සන හැම තියේද? නෑ. දෙපැත්තට කරලා බලනකොට අන්න තියෙනවා ඉලෑට කූඩුව. ඉලෑටත් කපනවා. ඉලෑටත් කීයතකින් කපලා තමයි දෙකට පලන්නේ මේක. දැන් ඔබ දන්නවා සැත්කම් කරන හදවතේ. කොහොම කරන්නේ? පණ පිටින් කීයතෙන් ඉලෑට දෙකට කපන්න ඕන. මේ පපුව මැදින් තමයි ප්ලාස්ටර් එක ගහලා තියෙන්නේ. සනීපුණා. ඇයි දන්නේ නැහැ කපලා. කපලා මේක කඩලා තමයි හදවත එළියට ගන්න තියෙන්නේ. වෙන ගන්න ක්‍රමයක් නැහැ නේද? සැපයි. දැක්කත් අමාරු. ඒ තරම් දුකක්. ඉතින් මැරුණට පස්සේ නම් කැපුවට කමන්නේ කෑලි කෑලි වලට කැපුවත් ඉතින් පණ නැහැනේ. ඉතින් කපලා දෙනවා. දැන් බුරුමේ එහෙම තායිලන්තෙම ස්වාමීන් වහන්සේලා මේ යනවා කපන තැන් වලට විශේෂයෙන්. අපෙත් යනවා එහෙම සායනහතල. මොකද යන්නේ ලොකු ප්‍රශ්නයනේ රාගය කියන එක තරුණ කාලේ. මේ මහානකම නැති වෙන්න හේතුවක් තමයි රාගය කියන්නේ. ඉතින් ඒකට විසඳුමක් තමයි මේක. දැන් අපිට නම් සංඥා ටිකක් ආවා 2004 සුනාමි වෙලාවේදී අපි හිටියේ අම්බලන්ගොඩ ගල්දුව මුලස්ථානේ ඉන්නකොට ඔය වතුර පාර ආවා. පොය දවසේ නේ ආවේ. ඉතින් ආරංචි වෙලා අපිත් ඉතින් පස්සේ තමයි ගියේ. වෙල ගියේ නෑ බයයිනේ. අයියාවත් එහෙම. යනකොට අර පෙරෑලියේ තෙල්වත්තේ කෝච්චිය පෙරලිලා ගොඩක් මල සිරුරු තිබුණා. විශේෂයෙන් කුඩා ළමයින්ගේ සිරුරු. ඒ ගොඩක් ඒවයි කටිනුත් ඕජාව ඇවිල්ලා අනිත් පැත්තනුත් ඇවිල්ලා. පුදුම විදිහේ ගඳක්. පුදුම ගඳක් රස්නයක් තිබුණා මේ මලමිනී වල තියෙන දුර්ගන්ධයේ විස සියල්ල. ඉතින් ට්‍රැක්ටර් වලට වටවන් ඇවිල්ලා ලොකු වලක් කපලා මුදායිනේ. තෙල් වත්තේ තාමත් ස්මාරකේ නම් තියෙනවා. 500 ගණන් මිනී වල දැම්මා. අපි S2 බලාගෙනම හිටියා. ගඳත් ගත්තා. මොකද ගියේම මේ වැඩේටම තමයි. අපි ගියේ අවබෝධයෙන්. අපි ගියේ අපිට මේක ලැබෙන්න අවස්ථාවක් නෙවෙයි ලේසියෙන්. ආයි සුනාමි එන්න කියන්න බෑනේ. ඕක බලන්න. ආපු වෙලාවේ විපත සැපතක් කරගන්න ස්වාමීන් වහන්සේලා දක්ෂ වුණා. කොහොම මැරලි ඉවරයිනේ. කුණු වෙලත් ඉවරයිනේ. අපි දැනගත්තා මොකද අපි කියලා අසුබ සංඥාවක් අර ගඳ තාමත් එනවා වගේ මතක් කරද්දි. නහය කඩාගෙන යන ගඳක් තමයි තිබුණේ. හැබැයි එක දවසින් ඒ විස ජලයක් ආවයි කියලා කියන්නේ කට්ටිය. ඉතින් ඒ තරම් අර හැම ගිහිල්ලා ගැලවිලා. ඒ කියන්නේ මරණය කියන එක සාමාන්‍ය දෙයක් කියලා දෙවන. එතකොට මුහුදු තීරෙට අම්බලන්ගොඩ හික්කඩුවගේ පැතිවල ඒ පුතා අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් අඬලා එවෙලෙම මිනිහ අත වහලා දාලා එයා ගානක් නැහැ. මෙහෙත් එහෙමයි.
මෙහෙ ගැන අත්දැකීම නැහැ. ඉතින් අපි හිටියේ මේ පැත්තේනේ. ඒ නිසා එහෙම තියෙනවා. මෙහෙත් එහෙම තමයි. දැන් ගත්තු අරමුණ වටිනවද නැද්ද? මොහොතකට පෙර ලස්සනට මේ කට්ටිය දැන් දත් විරිත්තගෙන පේන විසිරුවාගෙන කළු වෙලා අන්න ඉන්නවා. දැන් මැරිච්ච කෙනෙක්ගේ ශරීරයක් අරන් කැපුවට පස්සේ මේ කාය විච්ඡිද්දක භාවනාව කියලා මේ භාවනාවට කියනවා. කාය විනිවිද දැකීමේ භාවනාව. එන එළියෙන් බලලා බලන්න බැරි එකක් මේක. අනිවාර්යෙන් කපපු එකක් බලන්නම ඕන. එතකොට මේ ලක්ෂණ ටික කියලා දෙන්න ඕනේ නැහැ අමුතුවෙන්. දැන් වචනෙන්නේ කියන්නේ කෙස්වල ලක්ෂණ වචනේ කියන්න ඕනේ නැහැ. ඇයි දැකලා තියෙන ලක්ෂණ? ලස්සන ලක්ෂණය. ලක්ෂණය. මුලින්ම තෙල් මන්ද අහුවෙන්නේ කහ පාට. ගොඩක් මහතන ලොකු තෙල් මන්දක්. ඔය තියෙන තෙල් වෙන මොකුත් නෙවෙයි. තෙල් ටික අහුවෙනවා. තෙල් ගන්න පුළුවන් ඕන නම් වෙනම බටර් හදන්න පුළුවන් නම් ඒකට හරි ගන්න තිබුණා. ඒ තරම් තෙල් තියෙනවා අගේ. ඒ තෙල් මන්ද වෙනම තියෙනවා. ඒකට යටින් තමයි ඊටු ටික තියෙන්නේ. එතකොට තියෙනවා පෙනහලු, හදවත, අක්මාව, දලඹු සිවිය. දලඹු සිවිය කියන්නේ ඔය කොටස් ටික වහගෙන ඉන්න සිවියට. ඒ කියන්නේ මල්ලක් වගේ දරන් ඉන්නේ ඒකෙන් තමයි වැටෙන්නේ නැති වෙන්නේ. දැන් අක්මාවල් මේවා වැටෙන්නේ නැති මොකද මේ මල්ලෙන් වෙලාගෙන තමයි ඉන්නේ. දැන් අපේ ධර්මයේ කියන්නේ දලඹු සිවිය කියලා. ඒක වෛද්‍ය විද්‍යාවේ වෙන නමක් ඇති ඔකට. ඈ මහා ප්‍රාචීන. ඊළඟට ඇලදිව කියලා එකක් තියෙනවා මේ පැත්තේ අයිනෙන් ගහන්න නම් එපා එතෙන්ට ගැහුවොත් මැරෙනවා. මරන්න යන්නත් එපා කට්ටිය හොඳ හිරේ යන්න ඊට පස්සේ. තියෙනවා හරකෙක්ගේ දිවක් වගේ දිවක්. දිවක ලක්ෂණය තමයි ඒකට තියෙන්නේ කළු පාටයි. ඔව් දිවක් වගේ කැපුණොත් මැරෙනවා. කැපුණොත් මැරෙනවා. හරි ඒකත් හරිනේ. දැන් පෙම් කලේ කාටද? එකින් එක ගමු එහෙනම්. අර ටිකට පෙම් කලයි කියලා අපිට පේන කොහොමද? කෙස් වලට ආසයිනේ කට්ටිය. නෑ කැපුවට පස්සේ එනවා මස් පිනු 900ටද ඕනනම් ඔව් සාදුකාරයක් දෙන්න නැත්තම් කොහේ ඉන්නේ නැති පාඩු කරන් කරගත්ත මොඩකමක් කියලා ඉන්න එකයි තියෙන්නේ. මේ ඇලුම් කරලා තියෙන්නේ මස් පිඬු 900ට. නහරවැල් 900ට. ඔබට නෙවෙයි මා පෙම් කලේ නහරවැල් වලටයි. මම මෝඩ වුණා. නැත්නම් මම රැවටුණා. වහලා තමයි ගහලා තියෙන ගේම. මොකක් වහලාද ගහලා තියෙන්නේ? මසුයි නහරයි ඔක්කොම මල්ල වහලා දාලා හොඳට මේක මේ මල්ලකින් පිරිමැදලානේ ලස්සන කරලා තමයි දීලා තියෙන්නේ. ඒ මැදිර මේකේ තව තින්තක් ගන්නවා. අපි රැවට්ටුව මැදිර තවත් ගන්නවා. තව ගාලා බෙල්ලෙත් ගාලා කොන්දෙත් ගාලා පේන හැමතැනම තින්ත ගාගෙන ඉන්නකොට කවටද කියන්න පුළුවන් ඉතින් මේක ඇත්ත පාරද නැද්ද කියලා. මොකල්ල බලන්නේ? මොකද කියන්නේ? එහෙනම් සසරටද වැටෙන්නේ නැත්තම් නිවනටද ඔබ? සසරට. තමනුත් වැටලා ඉන්නේ නරාවලක. අනිත් මිනිස්සුන්වත් මුලා කරනවා. ආව් ඉතින්. ධර්මයේ දන්නේ නැති මෝඩ අන්ධබාල රුදජන කට ඇරගෙන කෙල බේරි බේරි ඉන්නේ. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදි ඉන්නේ. පව්. නමුත් ඔගේ ගඳාව නම් කවදාවත් පිස්සු හැදින්නේ නැහැ. විදේශීය ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යයන් වහන්සේ කෙනෙක් සුදු ජාතිකයෙක්. ඒ ස්වාමීන් වහන්සේ ළඟට එනවා తాවකාලික පැවිදි වෙන්න තරුණයෝ. ඉතින් එහෙම ආපු එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වළු අනේ කරන්නම බෑ භාවනා නෝනවමයි කො මතක් වෙන්නේ. ඔය නම් අනිවාර්යෙන් ඊළඟ පාර එනකොට නිමාඩුවට කියන්නේ නිමාඩු කාලේ මහණෙන්නේ යාලා ගිහිල්ලා තායිලන්තේ. මතකතෝ ಜಾති දෙකක් අරන් එන්න ඕනේ. නෝනකින් ඉල්ලන් එන්න. මොන ඉල්ලන් එන්න කිව්වේ? මල පහ පොඩ්ඩකුයි මුත්‍රා බෝතලයකුයි. මුත්‍රා බෝතලේ දැන් ඔය කුප්පි දෙකට දාන් ආවා. කිව්වා නෝන මතක් වෙනකොට ආයි වෙන භාවනාවක් ඕනේ නැහැ. ඇරියා කුප්පිය තිබුණා හයට. දවස් දෙකක් ඕනනම් කරන්නේදී ආයි කුප්පිය ඕන උනේ නැහැ. කුප්පියත් විසි කරා නෝනත් ඉවරයි. ඒ තරම් ගඳද නැද්ද? කොටුවේ පිට කොටුවට ගිහින් තියද? බස් එකේ නගින්න ගිහින් තියද කවදාද? පොදු වැසිකිළියට යන්න වෙලා තියද? යන්න වෙලා නැත්නම් ළඟින් හරි ගිහින් ඇද්දනේ. මොකෝ සුවඳද ගඳ? ගඳද සුවඳද? ගඳයි. මුළු ලංකාවේම අසුචි එතන තමයි දාලා තියෙන්නේ. පොළොන්නරුවෙන් ආපුවත් එතන තියෙනවා. අනුරාධපුරේ බස් එකේ ආපු ඒවත් එතන දාලා යනවා. කතරගම කට්ටියක් දාලා යනවා. මාතර කට්ටියක් දානවා. ගාල්ලෙත් දානවා. කළුතරත් දානවා. දැන් දැම්ම කියලා එක බෝඩ් ගහලා තියෙද මේ කළුතර එකක් කියලා? නෑ. ඒවා අරන් යනවද ආයේ? නෑ. පිටකොටුවේ වැසිකිලි වලේ තමයි ඒවා තියෙන්නේ. දැන් ආසයිද? බත් කන්නත් බෑ වගේද දැන්? සංසාරේ සුබයිද එතකොට? එහෙනම් කොලේ වහලා නේද ගහලා තියෙන්නේ?
මනමාලි බලන්න යනකොට ඕවත් බලුවනම් අන්න අහුවෙන්නේ නැහැ. ඒව බැලුවේ නැහැ. ඒවා ඉතින් ඔක්කොම පැත්ත මෙලෝ 100ක් නැහැනේ බලන්නත් ඉතින්. අර පිටින් දාපු ඔපේට අහු වුණා. අන්තිමට ජීවිත කාලෙම පර වැඩ කර කර හිටියා. මනමාලයා විතර නෙවෙයි මනමාලිලත් ඔච්චර තමයි. දෙගොල්ලොන්ටම නැත්ත තරහ වෙනවා. මොකද වැඩිම ප්‍රතිශතයේ ඉන්නේ උපාසිකාව ටික තරහ වුණොත් ආයි ස්වාමීන් වහන්සේට ආයි බණ කියන්න වෙන්නේ නැහැ. ඉතින් එන්නේ නැහැ ඊට පස්සේ. එනයි කවුද ඇඳුනේ? කවුද ඇඳුනේ? දෙගොල්ලොම. එයා එක්කෙනෙක් හිතුවා මම තමයි එයාව ඇඳුවේ කියලා නෑ. තමනුත් ඇඳිලා. නම් දෙගොල්ලෝ දෙපැත්තට මම මේ කතා කියන්නේ මොකද දන්නවද? මේක තමයි කේන්ද්‍රය. මේක නිසා තමයි සසර ගමන අපි යන්නේ. මගුල් ගැන නොකිය වෙන මොනව ගැන මං කියන්නේ? මගුල් නිසානේ සසර යන්නේ. මගුල් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? එහෙනම් මේ රැවටිල්ල මේ මුලා ගැන කියනකොට එක උපාසකම්ම කෙනෙක් දාලා තිබුණා අනේ ස්වාමීන් වහන්සේ අපි රැවටිච්ච රැවටිල්ල. බලන්න තේරිච්ච හැටියට කියනක තේරිච්චාලකෝ දෙයක් මේ වෙලාවේ හරි. ඒ ස්වාමියාට හොඳටම පෙම් කරන උපාසිකාව. නමුත් දැන් කියනවා අපි රැවටිච්ච තරම. මේ මිනිස්සයාගේ වරදක් කියනෝ නෙවෙයි. මේ කයරනේ අපි රැවටිලා තියෙන්නේ. වෙන මොකටවත් නෙවෙයිනේ. ගතිගුණ බැලුවද නැහැ. හිත බැලුවද හිත පේන්නේ නැහැ. කොහෙන් බලන්නේ? පේන්නේ දත් ටික. දත් 32 පේනවා, නහය පේනවා. නහය දිගටි නම් ලස්සන නම් නහයට අහු වෙනවා. තොල් වලට අහු වෙනවා. කම්මුල් ටික ලස්සන නම් ඒවට අහු වෙනවා. කම්පෙති ලස්සන නම් ඒවට අහු වෙනවා. කොණ්ඩේට අහු වුණා. පිරිමි කෙනෙක් ගැන රැවුල දිහා බැලුවා. රැවුල හොඳට තියෙනවා අන්න අහු වුණා. රැවුල කියන්නේ මොනවද? ලෝම. දැන් ගෑනුවට රැවුල නැද්ද? තියෙනවනේ. කපනවද? ඒක දන්නේ නැහැ අපි. කපන්න බැරි නම් ගලවනනේ. අඬුවක් තියෙනවා ඒක අල්ලලා ගලවලා දාන්න. එතකොට රැවුල කාට දෙන්න ඕන සාමාන්‍යයෙන්? පිරිමින්ට. ගෑනු කෙනෙක් රැවුල ආවට පස්සේ මොකද්ද වෙන්නේ? අතිරේක වැඩක් ඇති වෙනවනේ. මේ පිරිමියා නම් එන නිසා රැවුල කපන්න ඕනේ. මේ කට්ටිය පොඩ්ඩක් එන නිසා දුකට මුහුණ දෙන්න. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. ඒතර මේ අහුවෙලා තියෙන්නේ බොරුවටද ඇත්තටද? බොරුවකටනේ. මායාවකි ලෝකේ. ඊටු ටික කියනවා පාදකම. මං කියන්න ඕනේ. පොඩ්ඩක් අත්හැලක් දුන්නේ නැති අර ඊටු ටික යන වටක් කරා. ඒතර මේක ඇත්තටම මායාවක්ද නැද්ද? දැන් ගිය පොයේ දවසේ අපි අවසන් කරෙත් ඒකෙන් මිහිරි බොරුව කියලා කතාව නමක් දාලා තියෙනවා මේ දවස්වල. ඉතින් බොරුව තමයි තියෙන්නේ. බඩවැලේ ඉඳන් මොකක්ද තියෙන්නේ? බොරුව. බොරුවෙන් තොර ලෝකයක් නෑ. දැන් කාලේ හැම තැනම තියෙන බොරු. දැන් පාරට බහැලා බැලුවොත් කෙනෙක් ඇසුරු කරන්න ගියොත් කතා කරන්න ගියොත් අර එදත් මං කිව්වා කතා කරලා බලන්න ඕනේ යාළගේ විස්තරය. අම්මෝ ඒ තරම් සිල්වන්තියක් සිල්වන්තයෙක් ලෝකෙම ඉඳලා නෑ වගේ තමා කියන්නේ. හැබැයි ගමෙන් ඇහුවොත් ගිහිල්ලා මේ උපාසකම්මගේ විස්තරය කොහොමද අහන්න එපා කියලා වැඩක් නෑ. කිව්වොත් බල්ලෝ බත් කන්නේ නෑ බිම දාලා. ඒ තරමට ගන්න දෙයක් නැහැ. හැබැයි කොහොමද කියන්නේ? මගේ අතින් අතේ මැස්සෙක්වත් වහලා නැහැ. හරි ඊට වඩා මම කියන්නේ නැහැ. මම මේ කියන්නේ බොරුව ගැන. මොකද කවදාවත් කවුරුවත් තමන්ගේ අගුණ කියන්නේ නැහැ. බඩුවක් අගුණ ගන්න ඕන නම් මොකද්ද කරන්නේ? සිදුරු ටික වහනවා. හොඳ පැත්ත පෙන්නනවා. මේවා මේ රටෙත් නෑ පිට රටින් ගෙන්නුවේ අද විතරයි ආයේ නෑ ලාභ කළා. එහෙම කිව්වොත්ද ගන්නේ නැත්තම් මේක එහා ගමෙත් තියෙනවා ආයෙත් මේවා ගන්න ඕනේ නෑ මේක හිලුත් තියෙනවා. එහෙම කිව්වොත් ඉකි නේද නැත්නම් හරම කිව්වොත් ඉකි නේද? වෙලෙන්ද කොහොමද කියන්නේ සාමාන්‍ය වඩුවක්. අද විතරයි තවත් නෑ මේ වගේ ඒවා කොහෙවත් නෑ. මේවා තමයි හොඳ බඩු කියලා නේද? අගේ කරලා තමයි විකුණන්නේ. දැන් තව වැඩක් කරන වැඩියෙන් ගාන දාලා එක කපලා අඩුවෙන් ගානක් දානවා යටි. අම්මෝ 150ට දීලා තියෙන දැන් 50ට දෙනවා. ගන්නවද නැද්ද? පැනපු ගමන් ගන්නවා. ඇත්ත ගන්න 45යි. එතනත් තව 5ක් වැඩි. ඒතර සේල් කියලා අපිට දෙන්නේ මොකද්ද? හිත රවටලා දෙනවා බොරුවක් කරලා. අපි රැවටෙනවා. අධික මසුරු කෙන අහු වෙනවම තමයි ඔයාට. දැන් ඔය සම නේද? එහෙම වෙලා තියෙන ඕන තරම්. ඒ කියන්නේ දැන් එකපාරට පේන ලොකු වටිනාකමක් තියෙන බඩුවක ෆොටෝ එකක් දාලා තිබුණා අන්තර්ජාලේ. දැන් ඒකේ දාලා තියෙන අඩු ගාණක්. මොකද කරන්නේ ඉක්මනට? අම්මෝ ඉවර වෙද්දී දන්නේ අපිත් ඉක්මනට ටිකක් ගන්න ඕනේ කියලා ඔන්ලයින්ම රැවටෙනවද නැද්ද? ඒ රැවටෙන්නේ අන්තර්ජාලය හරහාම රැවටිලා ඉවරයි. දැකලත් බඩුව දැකලත් නැහැ. අනේ චූටි හිංචික් විතර බඩුවක්
එවනවා. දැන් ඉල්ලන එක නෙවෙයි එන්නේ. දැන් ඔන්ලයින් බඩු ගන්න ගියාම ඉල්ලන්නේ හොඳ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. එන්නේ ඇද වෙච්ච එකක්. හරි එහෙමනම් ඇසේ මායා ඇසේ මුලා මේකට අහු වෙලා තාමත් අපි අඬා සසරේ යනවා. අනේ ඒ රූපේ මට නැති වුණා. අඬනවද නැද්ද? දැන් මම මේක කිව්වයි කියලා මේක නැති වෙලා නෑ. හොඳයි මම මේ ඇත්ත කතාව තමයි කියන්නේ. හැබැයි මේක හිතේ තියෙනවා අපේ. මගෙත් තියෙනවා ඔබෙත් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි මේ කියන වෙලාවේ අපි තුල ඒක නෑ. ඇයි මම මේක ඇත්ත කතාව කියලා දෙනවා. ඔබ ඇත්ත කතාව අහගෙන හැබැයි මේක ඉවරලා තව පැයක් විතර යනකොට අපිට ආයි මුලාවට අපි පාරට බහැපු ගමන් ආයි මුලා වෙනවා. රූපේ දැක්කම දත් ටික විරිත්තපු ගමන් අනේ අර බඩවැල්වල් මොනවද මතකනේ දත් ටිකම බලන් ඉන්නවා. ලස්සන දත් ටික. ලස්සන හිනාව. හිනාව දැක්කම දවසේ බත් කෑවේ නැතත් කමක් නෑ බඩ පිරෙනවා කියලා අන්තිමට වර්ණනා කර කර අපිම තමයි කියන්නේ. ඒ හැටි. හැබැයි මේ වෙලාවේ අපි මුලා වෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ අසුබ සංඥාව තුල. හැබැයි මේක වැඩුවොත් ජීවිත කාලෙම අපි කාටව රවට්ටන්න ලැබෙයිද? ඔය වෙස්මූණි බඳගෙන ඇයිට ලැබෙන්නේ. ඒක නම් මේ මස් ගොඩකට තමයි පෙම් බැන්දේ. ඉතින් මෙහෙමයි. ටිකක් කෙට්ටු ශරීරයක් නම් වාසියක් තියෙනවා. ඇයි? බර හරි ටිකක් අඩුයි. දැන් මම මේ ගෙනාවු මනමාලිගේ බර කිලෝ 40යි. 45යි නම් දැන් මොකද හදිස්සියකට උස්සන් හරි යන්න පුළුවන් වාසිය තියෙනවා. හැබැයි සමහර මනමාලියෝ කැන්දන් එනවා කිලෝ 90යි. උපන් බර වගේ. ඔව්. ඒ නේ එක තැනකින් ගැපුවොත් කිලෝ 1යි. එහෙමනේ අපි කියන්නේ. ඉතින් මොකටද ඔච්චර මස් ගොඩක් කර ගහගත්තේ? හදිසියට උස්සන් දුවන්න පුළුවන් දෝ ගෑණිව. අපි නිකන් අහනවනේ සාමාන්‍යයෙන්. කලන්තයක් දාලා වැටුණොත් මිනිස්සු තව දෙන්නෙක් අල්ලන්නවනේ මෙයා උස්සන්. පිට මිනිස්සුන්ටත් කියන්න මෙයා අල්ලන්නේ කියලා. එහෙනම් ගන්නව නම් කසාදයක් බඳිනව නම් ටික අසුචි අඩුවෙන් තියෙන එකක් බැඳගත්තනේ ඉවරයි. ඇයි දුක අඩුවෙන්? දැන් අර මස් ගොඩ පෝෂණය කරන්නත් එපා. ඊට පස්සේ පොඩි බඩක් නෙවෙයි තියෙන්නේ. අලි බඩක් නෙන්නෙත් උකට. ඊට පස්සේ ඒකට කන්න දෙන්නත් එපා. ඔව්. ඔව්. එහෙම එකක් තියෙද? ගර්භාෂයට එහෙම එකක්. නමුත් එහෙම එකක් නැහැ. අපි කොච්චර මේ ගර්භාෂයට ගහන්න කියලා කිව්වත් ගහෙන්නේ නැහැ. අනිත් පැත්තට ගහන්නේ. දැන් අහලා කියලා ඊට පස්සේ රැයට වෙන වැඩක් තමයි වෙන්නේ. දවල්ට බණහන රැයට වෙන වැඩක්. ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්න අර කියන භාවනාව වැඩලා කාලයක් ගිහිල්ලා ඉබේට පිළිවෙලින් කෙලස් ප්‍රහාණය දැන් කියනකොට අපිට කුසල් සිත් දෙනවා. මම උදේ කියලා දුන්නේ මුලින් කුසල් රැස් වෙනවා දැන් මේ වෙලාව. මේ අසුබ සංඥා වැටෙනවා දැන් මේ වෙලාව. එතකොට අපිට ඒ වෙලාවට හරි මේක එපා වෙනවා. හැමදෙස්සෙම අල්ලගෙන ඉන්නගේ පැයක් හරි අතහැරියොත් කොච්චරද යදනේ? එහෙම අතහැරෙන්නේ නැහැ. බය වෙන්න එපා කොයි වෙලාවකද අසුබ වැඩුවයි කියලා පවුල් අවුල් වෙන්නේ නෑ. පවුල සාර්ථක වෙනවා. ඇයි? ඒතර අර වෙන අසුචි මලු දිහා බලන්නේ නැහැ. තියෙන අසුචි මල්ලක් දැන් වැඩි කියලා හිතනවා. ඊට පස්සේ ඒක රැක්ගෙන ඉන්නවා මිසක් තවත් ඒකට කර ගහන්න ලෑස්ති වෙන්නේ නෑ. එහෙම ගියොත් එහෙම වෙන්නේ තවත් දුක වැඩි. එක මල්ලක් පරිස්සම් කරන්න බැරුව මෙතන දුක් වෙනවා. තව මල්ලක් ගේනවා කියන්නේ මලු දෙකයි. ඒ මලු දෙකෙන් බඩවල් පුරවන්නත් ඕන. දැන් පුරුෂයෙක් ගත පුරුෂයාට වෙනවා දැන් දෙන්නෙක් දෙපැත්තේ ඉන්නයි කියමු භාර්යාව. මාල දෙකක් ගන්න ඕන. ඇයි? එක්කෙනෙක් එකක් අරන් අනිත් එක්කෙනාට දුන්නේ නැත්නම් ඊට පස්සේ ලෝක යුද්ධේ පටන් ගන්නවා. ඒ අරකට විතරක් දුන්න මට දුන්නේ නෑ. දෙන්නටම මාල දෙකක් දෙනවා. දැන් ලංකාවේ මම දැන් එලිපිට නැහැ. නමුත් රහසිගතව දේවල් තියෙනවා සාමාන්‍යයෙන්. තියෙනවනේ ගම්වල එහෙම තියෙනවනේ. ඔය ඒවා තින් සාමාන්‍ය වෙන දේවල්. එතකොට වෙන්නේ මොකෝ වියදම වැඩි. ඇයි මලු දෙකක්නේ පුරවන්න තියෙන්නේ. එක මල්ලක් නෙමෙයි. ඒකයි මම කිව්වේ මල්ල ටිකක් පොඩි වෙනකොට වියදම අඩු වෙනවා. ඉස්සර තිබුණාද? ඒක තමයි. ආයෙ ගේන්න ඕනේ නේද? මොකද දැන් කතාවක් තියෙනවා මේ එක පිරිමියට ගෑනු 3 දෙනෙක් අනුපාත තියෙනවා කියලා. ඉල්ලුම වැඩි දැන්. ඒ මදියට හාමුදුරුවරුන්ට පවා දැන් ඉල්ලුම තියෙනවලු මේ දවස්වල. මොකද පිරිමි අඩුයිනේ. ඒක නිසා මේ කරන්න දෙයක් නැහැ. හාමුදුරුවරුන්ට ආරාධනා කරනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවනේ බණ කිය ඉඳලා හරියන්නේ නැහැ. වෙන වැඩකුත් දැන් තියෙනවා. දැන් හාමුදුරුවෝ ලෑස්ති වුණොත් හිත පෙරලා ගත්තොත් එහෙම උපාසකම්මගේ ආරාධනෙත් එහෙම මොකෝ වෙන්නේ? ආයි බණක්වත් අහන්න වෙන්නේ නෑ නේද? ආන්නේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ අසුබ භාවනා ගැන කියනකොට මේවා කියවෙනව නොකිය බෑනේ. රැවටෙනව ගැනනේ මම මේ කිය යන්නේ.
හරි ඊළඟට තියෙන ඇතුලේ තව මොනවද? නහර, මස්, ඇට. පේන්නෙම නෑ. දැන් මේ සමහර අම්මලා ඉන්න ඇට තියෙද කියලා හිතා ගන්න බෑ ඇඟේ. සම්දිත් නැති තරම්. ඒ තරම් මහතයි. හැබැයි සමහර ගෑනු ළමයි ඉන්න ඇට විතරයි. තමාර පිරිමි ළමයි ඉන්න ඇට විතරයි. කාලා නෑ කෑවට ඇඟ හැදෙන්නෙත්. අන්න එතකොට අපිට බලුවන් අට්ටික සංඥාව ලේසියෙන් වඩන්න. මොකද මූණේ ඇට පේනවා. පපුවෙත් ඇට ටික තියෙනවා. අත්වල ඇට පේනවා. ඇඟිලි වල ඇට පේනවනේ. දැන් මේක මේ ලස්සනයි මොකෝ හැමෙන් වහලා තියෙන නිසා. මේ ගලවල බැලුවොත් හැම මේ ඇට මොන පාටද? සුදු පාටයි. ඇට සැකිල්ලක් තාම අපිට ලැබුණේ නැහැ. මේ බොරු ඇට සැකිල්ලක් ළඟදී පූජා කරලා තිබුණා මේ මහත්තයෙක්. ඒක ප්ලාස්ටික් එකක්. නමුත් ඒක හරි කමන්නේ බල බල ඉන්න පුළුවන් රැට. දැන් මදුනාගලාරන්ට ගියාම එහෙ ඇට සැකිල්ලක් තියෙනවා. අපේ ගල්දුවාරන්නෙත් තියෙනවා. මීතිරිකලක් තියෙනවා. මොකද ඒ තියෙන්නේ? නරලෝහල් මම පෙන්නන්න. ආසු අට්ටික සංඥා වැඩෙනවා දැක්කම. ගිහිල්ලා හිටගෙන බලන මගේ මූණත් ඔය වගේමයි. මගේ ෆොටෝ එකක්ද මේ තියෙන්නේ? කපාපු බලුව වගේ. ඒ විදියමයි. ඇයි? ඒ හිස් කබල, ඒ හකු ඇට, නහය නෑ ඇතුළට දැන් මේක සිදුරන්නේ තියෙන්නේ. S2 නෑනේ, S2 නෑ. සිදුරු තියෙන්නේ. පපු ඇට ටික. දැන් මේ මගේම ප්‍රතිබිම්බය තමයි අර වීදුරුවෙන් එහා පැත්තේ තියෙන්නේ. එන අට්ටික සංඥා ඇට 300ට තමයි අහුවෙලා තියෙන්නේ. මේක ඇට 300ක්. ආයක තියෙන. හේ කෙලින්ම දාලා දිනවනේ මලමිනියම. ආමුදුරු අපවත් වෙනකොටම දානවනේ කි. ඉතින් ඒක හොඳයි. දැන් එතකොට අපි දැන් එන්න බර වෙන්නේ කොහෙටද මේ කතාවේ? අසුබේට, නිවනට. ගෙදර ගිය ගමන් බර වෙන්නේ කොහෙටද? සසරට, අපායට. එහෙනම් ඉන්නකම් බර වෙමු කොහෙටද? නිවනට. මොකද ගෙදර ගියාට පස්සේ අපිට වක් කියන්න බෑ, වක්කීම් සාතිකයක් දෙන්න බෑ. ඔබ නිවන් දකී කියන එක. මොකද අපිට ඇස්මාන ඉන්නකම් කියන්න පුළුවන්. මේ මයික් එකට කරන්ට් එක එනකම් අපිට කියන්න පුළුවන් මේ දේවල්. ඊට පස්සේ බෑ. තේරුණාද? හරි. ඇට මිදුළු දැකලා නැතුව ඇති. ඇට ඇතුලේ තියෙනවා. ඇටවල මැද තමයි මේ ඇට මිදුළු තියෙන්නේ. වකුගඩු දෙක. වකුගඩු දැකලා තියෙනවද? දැකලා නැහනේ. බෝංචි ඇට දෙකක් වගේ තියෙනවා. මොකටද ආ වකුගඩු දෙකක් තියෙන්නේ? ඔව් වතුර පෙරන්නට තියෙනවා. ෆිල්ටර් එක. ඔක සවුත් වුණොත් ප්‍රශ්න ගොඩයි. හරි තිනවා. හදයන් යකන හදවත අක්මාව දලඹු සිවිය ඇලදිව පපුමස හරි. හරි. දැන් තේරුණාද මොනවටද අපි ආදරේ කියලා? ටික ටික තේරෙනවද? එන්න පොඩ්ඩක් තේරෙනවද? මේ කසාද බඳින කල මේ බැඳලා තියෙන්නේ මොකද්ද? පෙනහලු, හදවත, අක්මාවක් නේ. හැබැයි අක්මාව පෙන්නලා අක්මාවේ ෆොටෝ එකක් දාලා කිව්වොත් මනමාලිගේ කවදාවත් ඒ මනමාලි ගෙදරට නාකි වුණත් බඳින්න නම් වෙන්නේ නෑ. දැන් මගුල් ෆොටෝ එක නෙමෙයි මනමාලි වෙවන්න කිව්වම අක්මාවක ෆොටෝ එකක් ගහලා යවනවා. වැඩේ කෙරේද? වැඩේ කෙරෙන්නේ නෑ. අක්කනම් බඳින්න යන නංගි ලස්සන නම් නංගි ෆොටෝ එකක් හරි යවලා තමයි වැඩේ කරගන්නේ සාමාන්‍යයෙන්. අපි කියන්නේ අක්කා පෙන් නංගි පෙන්නලා අක්කා දුන්නා. වහලා ගැහුවා කියන කොලේ. පැහැදිලිද? දකින්න ඒක ඇත්ත. එතකොට අර සංඥාව නැහැ. මොකද යාළුවා නිතර දකිනකොට යාළුවා ගානක් නැහැ. එහෙම එකක්. නිතර බලන්න හොඳ නැහැ ඔවා. දැන් මගේ දුරකථනයෙන් නිතරම මට පේනවා දැන් මේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. මොලේ කෑලි පේනවා, අක්මාව පේනවා, දලඹු සිවිය පේනවා. මේ ඕන්නම් පෙන්නන්න. ආසයිද? ආසාවක් තියෙනම් බලා ගන්නවා. ආස නැති වෙනවා ඊට පස්සේ. ඉතින් මේ ඔබට බලන්න පුළුවන්. හැබැයි නිතර බලන්න එපා. එතකොට වෙන්නේ අර නිතර දකිනකොට කුලේ කරමලේ සුදු වෙනවා වගේ මේ අසුබෙත් ගානක් නැති වෙන ඊට පස්සේ. සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් මේ අසුබ සංඥා වඩමින් අපි ලං වෙන්න ඕනේ නම් සසරින් එතර වෙන්න. වෙන මොකක්ද නෙවෙයි. නිවනට තමයි සමීප වෙන්නේ. සසරේදීවත් රැවටෙන්න නොවේවා. හැබැයි තාමත් රැවටෙනවා. මොකද දැන් කෙලස් බහුලයි, ආයුෂ අඩුයි. ඒ නිසා අපි දකිනකොටම රැවටලා ඉවරයි.
වැඩි වෙලා යන්නෙත් නෑ රැවටෙන්න. ආය අමුතුවෙන් මේ මායම් ඕනෙත් නෑ දැක්ක ගමන්ම රැවටෙන. සායම් ගන්න ඕනෙත් නෑ. කළු වුණත් කමක් නෑ. දැන් තියෙන්නේ මොකද්ද? රාගය. පාට වර්ණ බලන්නෙත් නෑ. ගැහණියෙක් වුණාමත් ඇති කියලා සමහරට. එක්ක පිරිමියෙක් වුණාම ඇති. පන්නවල තියෙනවනේ ඒත් ඇති. ඒ තරමට මිනිස්සු අද නම් පිරිහිලා තමයි ඉන්නේ. ඒ නිසා අසුභ සංඥා මන් දන්නේ එයාට වැටහිද කියලා. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ යනවා පෙම්වතිය බලන්න. කවුරු බලන්නේ? පෙම්වතිය. පෙම්වතිය මොකද බලන්න යන්නේ? පස්සේ ආරංචි වෙනවා මේ මහණුණාට පස්සේ මේ උපාසකම්ම මැරිලා. බලන්න යනකොට මැරිලා දැන් ගෙදර නැහැනේ කොහෙද ඉන්නේ යා? අමු සොහොනේ ඉන්නවා. හරිද? මොන සොහොනේ? අමු සොහොනේ ඉන්නවා. යනකොට මෙන්න මේ වගේ ඇට ටික තමයි තිබිලා තියෙන්නේ. ආසයිද? ඇට ටික තමයි තිබිලා තියෙන්නේ. හැබැයි ඒ ඇට සැකිල්ල කෙරෙහිත් ඒ ස්වාමීන් වහන්සේට තණ්හාව ඇති වෙලා තියෙනවා. ඉතින් කවර කතාවද නේ? ආදරයට තමයි. ඊට පස්සේ උන්වහන්සේට තමන් ගැනම කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මේ මම මේ තරම් ඇටසැකිල්ලක් කෙරෙහි ප්‍රේමය ඇති කරගත්තා. පණුව වැగిරෙමින් හිටපු මල සිරුරක් දැකලා රහත් වෙච්ච අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ තේර ගාථා තියෙනවා. පණුව වැగిරෙමින් තිබුණ මේ මල සිරුර දිහා මම බලාගෙන හිටියා. ස්ත්‍රී රූපයක්. මට රාගය ඇති වුණා. බතක් ඉදෙන කාලයකට මං පැත්තකට ගිහින් කල්පනා කළා. බතක් ඉදෙන කොච්චර වෙලා යනවද සාමාන්‍ය? විනාඩි 20ක් වගේ යනවා. මගේ හිත කලකිරීමේ පිහිටියා. මොකද මේ හිත මොනතරම් මුලා වෙච්ච හිතක්ද? දැන් මේක නේද මේ වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට. කලකිරුණා. දැන් මෙවැනි මිනිහක් දැකලා තාසා හිතුණ ඒ ගැන කලකිරුණා. මොනතරම් මේ අසික්කිත හිතක්ද මට මේ තියෙන්නේ කියන එක. දැන් ඇමරිකාව වෙනම ප්‍රාන්තයක තියෙනවා බිමක්. ඒ භූමිය වෙන් කරලා තියෙන්නේ මැරෙන මිනිස්සුන් අමුවෙන් පරීක්ෂා කරා. ඒකට අපේ රටේ අර ශරීරයේ ලියනවා වගේ ඇමරිකන් සුද්දොත් ඒක ලියන්න ඕනේ ඒ ආයතනයට. ලිව්වට පස්සේ මැරිච්ච ගමන් ඇවිල්ලා මල්ලක දාගෙන මෙයා ගෙනියනවා. ගෙනිහිල්ලා දැල් ගහපු පරිසරයක බිම ඇඳුම් අන්දවල හාන්සි කරනවා. ඒ වීඩියෝ එහෙම තියෙන YouTube එක ඔබට ඕන හොයලා බලන්න. ඒ මල සිරුරු භූමියක් කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. ඒක දවසින් දවස වීඩියෝ කැමරා අටවල එතෙන්ට පරීක්ෂා කරනවා මල සිරුරට මොකද්ද වෙන්නේ කියලා. අර නීලමැස්ස ඇවිල්ලා ඉහෙද දාන කියන්නේ බිත්තර දානවා ඇස්වල කටේ. ඒ අර පිපිරිලා පණුව වෙනවා. බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නිසා මේ හැම ඉදිමෙනවා. ඒ කියන්නේ මස් ඉදිමෙනවා. ඊට පස්සේ පැලෙනවා. ඉතින් බලන්න ඕන කතාව. භාවනාව පටන් ගන්න කලින් මේක පෙන්නලා තමයි පටන් ගන්න. දැන් යන්නේ මොනව බලන්නේ ගෙදර යනකොට? ඔය ඉදිමෙන එකක් බලන්න තමයි යන්නේ. ඊට පස්සේ ඉදිමිලා නිකන් තියෙන්නේ පණුව එළියට එනවා. එවිල්ලා අර ශරීරේ කන්න පටන් ගන්නවා. දැන් තියෙන්නේ මොනවද? සෙමද? හොටුද? හොටු වගේ නේ ටිකක්. දැන් කෙල වගේ තියෙනවා ටිකක්. ඉතින් කෙල කටේ තියෙනකම් ප්‍රියයි බිමට ගැහුවම ඒකටත් කෙල ගහලා තමයි යන්නේ නේ. හරි. ඉතින් මේවා හැමෝම පෙන්වන්නේ නැහැ හොඳේ මම විතරයි. හරි. සතුටුයි ඉතින්. පොඩි තාම පහසුකම් මදි තියෙනවා මේ අටව ගන්න ඕනේ. ඒක අටව ගත්තොත් පෙන්වත හැකි මේ ලොකුවට. ලොකුවට දැක්කොත් තමයි පේන්නේ. දැන් ගෙදර ගිහිල්ලා බලන්න වැඩි අමාරු නෑ YouTube තියෙනවනම් අසුභ භාවනා කියලා බලන්න සර්ච් කරන්න. එතකොට ඔබට පෙන්නයි මේ මලමිනියක් කපන හැටි තියෙනවා. මේ කොටස් 32 වෙන වෙනම ෆොටෝ ගහලා තියෙනවා. ඉතින් මේ හොටු කලින් තියලා තියෙන සෙම. පිට. මොලේ. කොමඩ් එකක් විතරයි කියන්න තියෙන්නේ. අනිත් ටික දන්නවද? මේ මොනවද? පරිප්පුවට නේ. කඩලයට පරිප්පුවට. හරි. එහෙනම් මේවා දකිනකොට ආස හිතෙනවද? ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ හිතනවද මේක?
නෑ බඩවැල් නේද? කුඩා බඩවැල් ඔක්කොම තියෙනවා. මේ අක්මාව. සමහරට අක්මාව ඉදිමිලා තියෙනවා. සමහර රසනීප කන්න නිසා. හරි එහෙනම් මේ ටික තමයි තියෙන්නේ. පින්වත්නි ඔන්න සැනසීමක් ඇති වුණාද නැද්ද? දැන් තිබිච්ච සැනසීමක් නැති වුණාද? ඇලෙන්න කියලා තිබිච්ච මේකත් දැන් එපා වෙගෙන එනවද? එහෙම වෙන්නේ නැහැ. ඒතර මේක කියන්නේ එපා වෙන භාවනාවක් නෙවෙයි අවබෝධ වෙන්න ඕන භාවනාව. ගෙදර ගිහිල්ලා මහත්යව ගෙදරින් පන්නන්නවත්, නෝනව පන්නන්නවත්, නැත්නම් ඇඳෙන් බිමට දාන්නවත්, තමන් බිමට බහින්නවත් කිසිම හේතුවක් නැත. එහෙම වෙන්නෙත් නැහැ කියලා මම දන්නවා. නමුත් ආයි කියන්නේ අනතුරුවන් ගන්න නැත්නම් මාවල්ල ගන්න නැවිල්ලා මෙන්න මේ හාමුදුර මොනවද ෆොටෝ වගේක් පෙන්නලා අද ඉඳලා අපේ මිනිස්සයා මාත් එක්ක ගෙදර ජීවත් වෙන්නෙත් නෑ ගෙදරින් එළියටම ගිහිල්ලා. ඒ චෝදනාව આવොත් එහෙම හොඳ නෑනේ. ඒ නිසා එහෙම වෙන්න එපා. ඒක දැනගෙන දැකගෙන සිහියෙන් ජීවත් වෙන්න ඕනවට වඩා පෙරේත වෙන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. අවසාන වශයෙන්. දැන් අර පරිප්පු වැට වගේ තිබුණේ මොනවද? නෑ. වමනේ. වමනේ දාපු අයත් උස්සන කවදා හරි දවසක. මාත් ඇතුළුව මමත් දාලා තියෙනවා. තමන්ගේ වමනේ තමන්ට ආසයිද? ඇයි කාපුවනේ ඔය තියෙන්නේ. අර හැඩටනේ පිඟන් වල දාගෙන සුවඳ බල බල කාපුව තමයි තියෙන්නේ. ආයෙ එළියට ගත්තට ආයෙ ඇතුළට දා ගන්න පුළුවන්ද මේවා? බෑ. හිතෙනවද? නිකන්වත්. නෑ හිතෙන්නේ. ඉතින් ඔය බස් වල දුර ගමන් යනකොට වෙන දෙයක් තමයි shopping bag අරගෙන තමයි යන්නේ. shopping bag එක අල්ලන්න අමතකුණොත් සීට් එක අයිනේ ජනේලෙකුත් නොතිබුණොත් උකුලට තමයි දාන්නේ. තමන්ගේ උකුලට දාගන්න නැහැ ගොඩක් වෙලාට දාන්නේ අනිත් එක්කෙනා එකට. තමන් තමන්ට ආදරේනේ ඒ නිසා අල්ලනවා එහා පැත්තට. අල්ලව ගමන් අනේ මේ මිනිස්සයා නෑවිලා යනවා වමනේ වලින්. දැන් ආච්චිගේ කිරිකිත්තගේ නම්ම සිහිපත් කරනවා පුණ්‍යානුමෝදනා. කවුද දෙන්නේ? වමන දානේ ලැබිච්ච එක්කෙනා යාළුව තමයි පුණ්‍යානුමෝදනා කරන්නේ. ඒක මම මෙතන වචන කියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවනේ නේද? අම්මගෙන් පටන් ගත්තම ආච්චි අම්මා දක්වා සිහිපත් කරලා පින් දෙනවා. ඇයි පින් දෙන්නේ? මේ වමන ටිකක් මගේ ඇඟට දැම්මා කියලා. යන්නේ AC වාහනයක නම් වේදුරු වහලා තියෙනවා. වමනේ ගියාට පස්සේ මොන විදිහේ සුගන්ධයක් ඔබට දැනේද? ඒ කියන්නේ වාහනේ ඉන්න බෑ දොර අරගෙන පනින්න හිතෙන තරමේ ගඳක් තමයි ඇතුලේ. එන ඇතුලේ කොහොමද? බඩ ඇතුලේ කොච්චර ගඳ ඇද්ද? අන්න අපිට වාසනාවක් ලැබුණා. වාසනාවක්. මොකද්ද? ඇතුලේ තියෙන ඒවා සජීවීව එළියේ ඉඳන් බලා ගැනීමේ වාසනාව. ඒක තේරෙන්නේ ධර්මයේ දන්න අයට අනිත් අය ඉතින් බැනලා වෛර ද්වේෂ කරලා තරහ ගන්නවා මිසක මේකේ සත්‍ය දකින්නේ නෑ. එහෙනම් වමන ටිකක් දාන්න බලන්න මේ වෙලාවේ දැම්මොත් මෙතන දැම්මොත් මොකක් වෙයිද? දුවන්නේ නැද්ද? ඔව් මොප් හොයයි නේද? වයිපර් හොයන් එයි වතුර බාල්දි ගෙනේ ආයි මේක වමන ටිකක් දැම්මා වරෙල්ලා අසුභ භාවනා වඩනවා කියලා වට කරන් බලන්නේ නෑ මේක ඉක්මනට මේක පිරිසුදු කරලා සතුටු වෙන්න අපි බලන්නේ. හරි එහෙනම් තේරෙනව නේද? ඇත්ත දකින්න කැමතිද නැද්ද? කැමති නෑ. නිතර මොන වහන්න? හැබැයි වහන්න බෑ. කොළඹ හතේ ලස්සන නෝන කෙනෙක්ට වමන ගියොත්. අපි නිලියෙට වමන ගියොත්. ඒ වමනේ සුවඳයිද? නිලියගේ වමනේ කියලා අපි ඉතින් පාඩුවේ ඉන්නවද නැත්නම් පිළිකුල් කරනවද? පිළිකුල් කරනවා. ඒ වගේ එවනිම නෝන කෙනෙක්ට හොඳ හයිෆයි පොස් නෝන කෙනෙක්ටම වාතයක් ගියොත් ඒ කියන්නේ කොස්සට වගේ කාපු වෙලාවක නෝන පොස් කියලා ගඳ අඩු වෙනවද? සමහරට ගඳ වැඩි වෙයි තව ටිකක්. ඉතින් ඕවා මම මිසක් වෙන කවුරුත් කියන්නේ නැහැ ඉතින්. මගෙන්ම තමයි අහගන්න ඕනේ. මොකද එහෙම වෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. මූණ ලස්සනට නැහැ වාත ගඳයි. ඒතර අහු වෙනවා මේක ඇතුලේ තියෙන ඒවා සුවඳ නැහැ. එන hina වෙලා හරි බලන්නේ මොකක්ද දිහාද? අසුබය දිහා. මොකද මෙහෙම නොකියුවොත් මේ කට්ටිය මේ බණ අහන්නේ නැහැ. දැන් තේරෙනවද? දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ දේශනාවල හිතුවෙන්නේ නැහැ අපේ අහපු අයත් හිතුවේ නැහැ මේක හරියයි කියලා. මොකද අපේ ටික දෙනෙක් හිටිය බණ අහන්න ඇවිල්ලා ස්ටුඩියෝ එකේ මම පොඩ්ඩක් වෙනස් කරලා මේ විදියට කිව්වා. අහපු හැමෝම දැන් හරි කැමති. අර අසුචි භාවනාව. නේ? සෙම ගැන කතාවට. දැන් කියන අනේ ඇත්තනේ ඉන්න ආයෙ අහන්න තියෙන හොඳයි ආයෙ කියන්න. ඒක ඉතින් ආයෙ කියන්න ඕනේ නැහැ රෙකෝඩ් කරලා ඉතින් ඉල්ල ගන්න පුළුවන්.
දැන් ඒකෙන් පේනවා මේ ඇත්තටම නිවන් දකින්න කැමැත්තකුත් මිනිසුන්ට තියෙනවා. මේ ඇත්ත කතාවට කැමති ගොඩක් අය. එහෙනම් ගැටෙන්න දෙයක් නැහැ. දැන් අද ගෙදර ගිහිල්ලා අසුචි කියලා දුරින් ඉන්න ඕනේ නැහැ. මෙච්චර කල්ලෝ කල්ලන් හිටපු එකේ දැනුත් අවශ්‍ය නම් විතරයි. හොඳයි මම මේ කිව්වා කියලා අල්ලන්න යන්න එපා. ඕන් නැත්තම් දුරට වෙලාම ඉන්න ආනේ හොඳයි මීටරේ දුරින්ම හිටිය එක ඉස්සර ඉඳන්. දැන් සමහර අය ඇඳවල දෙක තමයි නිදාගන්නේ. අවුරුදු 50 විතර පැනනට පස්සේ මොකද අසුබ භාවනාව වැඩිලා දැන් හොඳට තේරිලා තියෙන්නේ. ඒ නිසා එක ඇඳක ඉන්නෙත් නැහැ. කාමර දෙකක. මහල් දෙකක. එක් සමහර එක්කෙනෙක් ඇඳ යට අනිත් එක්කෙනා ඇඳ උඩ. ඒ බයට. එක්ක දෙපැත්තට. ඒක අහන්න ඕනේ මේ ඉන්නගේ පහන් මම දන්නේ නැහැ. අපේ නම් කොහොමද තනි අහන්නේ තමයි අපි ඉන්නේ. තනියෙන් අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. මේ 32 විතරයි තියෙන්නේ. 64 නැහැ. 64 උනේ කොහොමද? 32යි 32යි 64යි. ගෙදර එහෙම තියෙනවනේ 64ක්. 32 ඒවා ජෝඩුවක්. 64. කීයකට ඔගේ දෙන්න පුළුවන්ද ඔය 64? වකෝඩු දෙක නම් විකුණන්න පුළුවන්. ලක්ෂ දෙකකට වගේ එකක් ගන්නවා කියලා ආරංචි. ඉතින් ඈ දෙන්න පුළුවන් නේ? ලෑස්ති වෙන්න ඕනේ. ලක්ෂ 4ක් හොයා ගන්න පුළුවන් දෙකම දුන්නොත් හැබැයි 4 විඳින්න වෙන්නේ නැහැ මොකද දෙකම නැහැනේ. වකෝඩු දෙකම දුන්නොත් වැඩි තණ්හාවට ආයි 4 ගන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් එකක් දෙන්න පුළුවන් ඒක දීලා සල්ලි. දැන් ඒ හැරෙන්න මොනවයි විකුණන්න පුළුවන්ද මේ ශරීරේ? වැඩක් තියෙද? අමසෝනේ දැන් කවුරුත් වෙලා බලයිද? ලේ දෙන්න පුළුවන්. මොලේ දෙන්න බෑ. ලේ දෙන්න පුළුවන්. ලේ දුන්නට මොලේ දෙන්න බෑ. එහෙම කතාවක් ගමේ තියෙන මට ඇහිලා තියෙනවා. ඔය මෝඩ වැඩ එහෙම කරාම මිනිස්සුන්ට කියන උඹලා ලේ දෙන්න පුළුවන්. මොලේ දෙන්න බෑ. ඒක ඇත්ත. දැන් එන්න මෙහෙමයි. දැන් බණ අහනකොට තමයි මොලේ පෑදෙන්නේ. වාඩි වෙලා නම් ඉන්නේ පොඩ්ඩක් නැගිටින්න ඕන මොලේ උඩ. නැගිට්ටම තමයි පෑදෙන්නේ. හරිද? හොඳයි. එහෙමනම් ඔන්න කිව්වා. මොකක් ගැන? අසුබ සංඥා. දැන් උපාසක මහත්තයාගේ චෝදනාව ආයිමත් වෙනවා මට. මොකක්ද දන්නවද? ඊතුරු සංඥා ටික කිව්වේ නැහැ කියලා කියයි තා ටික. 7 වෙනකන් හරි අද කියලා තමයි ඉවර කරන්නේ ආයි. බය වෙන්න එපා. කොහොම හරි බණ එපා වෙනකන් අද කියනවා. බණ එපාලා මාවත් එපා වෙන්න දන්නේ නැහැ. මොකද දැන් කියන්නේ අසුබය ගැනනේ. දැන් බණ කියන මා තුලත් මේවා තියෙන. එහෙමයි කියලා පිළිකුල්ද? එහෙම හිතෙන්නේ නැහැ. මොකද දැන් දකිනකොට එක පේන්නේ නැහැනේ. ගහලා පෙන්නුවොත් අනිත් පැත්ත. ඉන්නේ දුවනවා. ඔව් ඈ. හරි. එහෙනම් මේක දුවන්න දෙන භාවනාවක් නෙවෙයි. දුවන එක නවත්තන්න දෙන එක. එහෙනම් දුවන්න ඕනේ නැහැ. සෙම වැටුණා වේ අසුචි තිබුණා වේ. ඒක දකින්න නුවණින් මගෙත් තියෙන්නේ ওই 32මයි. ඇමරිකාවට ගිහිල්ලා බඳින්න හැව්වත් තියෙන්නේ ඔය 32ම තමයි. මදුරාසියට ගිහිල්ලා හැව්වත් තියෙන්නේ ඔය 32ම. දැන් මොකද මදුරාසිය ගැන කතාවක් කිව්වනේ. දැන් එහි ගියොත් එහෙම හොයාගෙන මදුරට සාගලපුරේ හොඳ මනමාලි ඉන්නවා කියලා ආරංචි වුණා. දැන් ටිකට් දාලා යනවා ඉන්දියාව. එහෙම යන්න ඕනේ නැහැ මොකෝ. මේ උඩමල්ලේ තියෙන්නේ අසුචිමයි. කොළම තියෙන්නේ ඒවම තමයි. මෙහෙන් ගත්තත් එකයි එහෙන් ගත්තත් එකයි. මෙහෙන් ගත්තොත් මම හිතන විදිහට වියදම ටිකක් අඩුයි. කොළමින් ගන්න ගියොත් වියදම සැරයි. එහෙ මනමාලි වලට වැඩ වැඩි. මෙහෙ මනමාලි වලට වැඩ අඩුයි. මොකද බුලත් ටිකක් කපලා කැත්තේ උදාලේ වැඩ කරගෙන අවුවේ පිච්චි තමයි ගොඩක් අය මේ පැතිවල මම දැකලා තියෙන්නේ. ඒ නිසා මේකප් නැත. තොල් සායම් නැත. ඒ වෙනකොට බුලත් පිට ඇත. හරි එහෙමනම් ඒකේ වෙන සත්‍යය නැත්තම් තියෙන එකම ගොඩ තමයි එහෙත් තියෙන්නේ මෙහෙත්. ඉතින් ඔච්චර දුක් විඳින්න ඕනද අසුචි ගොඩක් බාර ගන්න. දැන් කොච්චර දුක් විඳිනවද බාර ගන්න ගිහිල්ලා. පෝරු හදනවා. ප්ලේට් එකකට දහස් ගාණක් වියදම් කරනවා. ලක්ෂ 20 ගණන් වියදම් කරනවා. ණය වෙනවා ලෝන් දාන. මේ අසුචි ගොඩක් අරන් යන ගෙදර විඳින දුකක්. අපි එපයි කොට නවත්තන්නේ නැහැ. හොඳ ඒක නවත්තන්න බෑ. ඇත්ත. මොකද සමාජ මට්ටම්, රැකියා ස්ථානවල ප්‍රශ්න ඔය ඔක්කොම තියෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි තනියෙන්නේ. එයාට තියෙන හැබැයි බලනකොට ඇත්තටම වැඩක් තියෙන වැඩක්ද? සත්‍ය වශයෙන්. නේද? ළඟදී මේ මගුල් ගෙයක් තිබුණා බෙලි මල් දුන්නේ. මගුල් ගෙදරට එන පිරිමි ඔක්කොටම දෙන්නේ බෙලි මල්. පොල් කට්ටට දුන්නේ වීදුරුත් නැහැ. දන්සල වගේ. දැන් ඇත්තටම මොලේ තියෙනවා. දැන් වියදම අඩුයි. මෙහෙත් එකක් සමරුවයි. සමරුවා කියන්නේ මේ අස්සම් කරලා ඇවිල්ලා මෙහෙදි හරකෙක් නිදහස් කරා. දැන් හරකෙක් වෙන්න නෑන්නේ කොහොමද? ඒක නිසා අර හරකව නිදහසින් දී කියලා ඌව නිදහස් කළා. දැන් මේ හරක කරත්ති බැන්දා. හරි.
එකට සමාන එකට එක සමානයි. හරි. දැන් මම මෙහෙම කිව්වයි කියලා මේ අම්මලා දූල කසාද නොමද ඉන්නේ නැහනේ දූල බන්ධනෝනේ අනිවාර්යයෙන්. ඇයි? වදෙන් බීරෙන්නේ. මොකද මේ කෙල්ලව ඉල්ලගෙන හැමතැනම යන්න. දැන් එල්ල ගන්න එකට බාර දීලා මගේ පාටි මන් නිවන් රකින්න. උන්දගේ දට්ටි කැලිච්ච දාට මහත්ය ගහලා කලින් හැලුනොත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ හැලුනොත් එහෙම එදාට තේරෙයි මං ගියේ නිවන් මඟ එයාටත් යන්න ඕනේ කියලා. ඇයි? අර පංච විද දුක්ඛේ වැඩියෙන් විඳලා හිතින් දුක් විඳලා එපා වෙනකොට. එහෙනම් එහෙම අපි අමාරු වෙනුනට පස්සේ අපි බලන්නේ අනිත්‍යයක් කෙනාවත් කොහොම හරි අමාරුයි දාන්න. නැද්ද උද? ඔව්. කතන්දරේ ඒකයි. නෑ ප්‍රශ්නිකුත් තියෙන මොකද ළමයින් ඇහුවට මහාන වෙන්න කැමතිද පුතේ කියලා ළමයි කැමති වෙන්නේ නෑ. දූල කැමති වෙන්නේත් නෑ. ඉතින් දැනුත් මේ අපේ යුවලක් ඇවිල්ලා ගියා. ඉතින් ඒ දෙන්න කැමති මහාන වෙන්න දූගෙන් ඇහුවම දූ කැමති නෑ. දුව තාම ඉගෙන ගන්න. එයා කියන්නේ මට මේ මහාන වෙන්න බෑ. මට ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන වෙන වැඩක් තමයි එයා කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය හිතන්නේ. එහෙම ළමයි හිතන හැටි. එතකොට මේ අසුබ සංඥාව තාම වැඩිලා නෑ 18 19 20 දී එදා වැඩුණා නම් අනේ දැන් අපි නිදහස්. එදා ඒක වැඩුණේ නැති නිසා තමයි තාම මේ හොට බිම යනකම් තාමත් වලං හොදනවා, ගුටි කනවා, දුක් විඳවනවා නේ. කොහොම කිව්වේ? කිරි පැණි ගෙනල්ලා දෙන්න නේ. ගාලු දුවන්න, කොළඹ දුවන්න, කරට ඔබින මුතු දෙපටක්. දැන් මුතුත් නැහැ, මුතු දෙනවයි කොහොම එක්කෙනත් නැහැ. කිරිත් නැහැ, පැණිත් නැහැ. දැන් තියෙනවා හොඳට දුක විතරක් තියෙනවානේ. සැප දෙන්න විඳින්න යන් කියලා තමයි එක ගියේ. හැබැයි දැන් මොනවද විඳින්නේ? දුක්. දැන් මේ අම්මට ළමයි බිහි වෙලා ඇතිනේ ජීවිතේ. එකවර වතාවක් හරි. මොකෝ සැපද? අර අපේ අගමැතිතුමා තන්නේ දැන් සැපද කියලා. ඇදලා අහනවා. සැපද? දැන් මටත් බය නැතුව අහන්න පුළුවන් මේ උපාසක උපාසිකාවෙන් දැන් හොඳයිද? දැන් සනීපයිද? කවදාවත් කියන්නේ සැපයි කියලා. හැබැයි ලැජ්ජාවට කියන නෑ ස්වාමීන් වහන්සේ අපි හොඳට ඉන්නවා. අපි සමගියෙන් ඉන්නවා. මේ ෆොටෝස් දානවා ගිහිල්ලා ඇනිවර්සරි එකට මේ කරටත් දාගෙන. හැබැයි ඊට පස්සේ පොළු හරන්නේ. ඊට පස්සේ දවසේ එදා රැ වෙන්න පුළුවන්. ෆෝන් එකේ දීලා මැසේජ් එකක් එම අහුනොත් එහෙම අර ඇනිවර්සරි ඔක්කොම ඉවරයි. ගන්නවා දොර පොල්ලම පතාට එකට ඉඳලා දෙනවා. ඊට පස්සේ අපි යනවා පිරිත් කියන ඉස්පිරිතාලේ. කාටේ උපාසකම්මට. මහත්යනේ ගහන්නේ. කවුද ඇඩ්මිට් වෙන්නේ? නෝන කියලා තින් මේ පඩි පෙරලි ඉස්සලා වැටුණා නේද? නේද? බාත්රූම් එක වැටුණානේ. මූණ කියලා දොරේ හැප්පුණා නේද? ගහ බලනකොට ඔළුවෙන් අල්ලලා ඔබලා තියෙන්නේ කොහෙද? දොරේ. වැදුණා. ඇත්ත දොරේ තමයි වැදුනේ. ඉබේ වැදුණා නෙවෙයි. අල්ලලම ඉබුවා. එතකොට කිරි පැණි වගේ ආපු මේ ජෝඩු ඇයි මේ ගහගන්නේ? චේන්ජ් එකකට. කලබල වෙන්න බෑ. මේ චේන්ජ් එකක් තමයි හොයන්නේ. දැන් හැමදාම සමගින් ඉඳලා දැන් පොඩි වලියක් දාලා ඒකෙත් බලනවා මොකද්ද රසය. රස තමයි ඉතින් ගුටි කාලා පොන්ද කරුණා. එහෙම හරි රසයි. නේද? ඉතින් මේ කොච්චර කිව්වත් මෝඩකම නම් ඉතින් ඇලේ දාලා 10 පාරක් නාවල ගත්තත් නැති වෙන්නේ නැහැ. දැන් අපේ අඩි 5 ඇල කියලා ඇලක් තියෙන ගමේ. අපි නෑ වේකේ. දැන් ඕකේ කොච්චර හොදලා ගත්තා මෝඩකම යනවද? නෑ යන්නේ නෑ. හැමදාම මෝඩ වෙනවානේ. මෙච්චර බණ කියනවා කියලා දෙනවා. හැබැයි තාම පතන්නේ අනේ කාමයන්ම ලැබේවා. හොඳ මස් කුට්ටියක්ම ලැබේවා. වැඩිපුර ලොකු එකක් ලැබේවා, පොඩි එකක් ලැබේවා කියලා පතනවද නැද්ද? දැන් නම් පතන්නේ දැන් මූ නැඹුල් වෙලා තියෙන්නේ. පතපුවත් එපාලා දැන් ඉන්නේ මේ බණ ටික අහලා. හැබැයි තව පැයකින් විතර මේ ඔක්කොම අමතක වෙනවා. ඊට පස්සේ කිව්වා ඇහුවොත් ඕ ඉතින් හොඳ එකක් තමයි පතන්නේ මේ විදිහේ එකක් තමයි මට බලාපොරොත්තු වෙන්නේ. දැන් සංඥාවේ නම මතකද? අසුභ සංඥා. අර කිව්ව විදිහට ඉතින් වමනේ තියෙනවා, අසුචි තියෙනවා, ඔක්කොම ටික මිශ්‍ර වෙලා මේක ඇතුලේ තියෙනවා. පිත තියෙනවා, සෙම සැරව, ලේ දහදිය, තෙල් මන්ද ආදී ඔක්කොම ටික තියෙනවා. ඉතින් මේ ඔක්කොම වෙන් කර කර බලනකොට එතන සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් නැත. ධාතු මනසිකාරී උපමාවක් දෙන භාග්‍යතුන් වහන්සේ හරකෙක් ගෙනල්ලා මරලා කරන්න කියලා නෙවෙයි කියන්නේ. කරන්න කියලා නෙවෙයි කියන්නේ. හොඳේ වරද්ද ගන්න එපා. කරපු දෙයක් ගැන කියන්නේ. හරක් මරණ අය කොහොමද හරක් මරණෝනේ මරලි වෙරලා මේ හරක හතරට කපලා එල්ලන හන්දි.
මස් කඩි කොක්කේ නෙල්ලන්නේ. දැන් ගිහිල්ලා කියනවාද හරක දෙන්න කියලා. අයිතිකාරයටත් කියන්න පුළුවන් හරක ඕනේ කියලා. බෑ. ඇයි? දැන් හරකාගෙන සංඥාව නැති වුණා. මස් කියන සංඥාව ඇති වුණා. ආන්නේ වගේ අපිත් හරක්. gediya පිටින් ගත්තම හරක වගේ තමයි. අන් දෙක විතරයි නැත්තේ. ඊටු ටික තියෙනවා. මේ හරකවත් කපනවා කෑලි 42කට. 32කට නෙමෙයි 42කට. කපලා කියනවා මෙතන ඉන්නවද ස්ත්‍රිය? කෙස්වල ඉන්නවද? ලොම්වල ඉන්නවද? නැහැ. කොහෙවත්. ඒක තමයි නම් භාග්‍යතුන් වහන්සේ කිව්වේ බෙද බෙදා බලන්න. gediya පිටින් බලන්න එපා. gediya පිටින් බැලුවොත් ආසීත එනවා. gediya කපලා ඇට ටික ගලවලා බැලුවට පස්සේ ආසීත එන්නේ නැහැ. ඇට 300 වෙනම ගොඩ ගහලා හිස් කබල වෙනම ඒක උඩින් තියලා මවාගෙන බලන්න. සත්ව සංඥාවක් එන්නේ නෑ. ඇට කියන සංඥාව එන්නේ. ලේ කියන සංඥාව එනවා. සෙම කියන සංඥාව එනවා. මුත්‍රා කියන සංඥාව එනවා. හරි එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට නිවන් දකින්න පාරක්ද නැද්ද මේ කියලා දෙන්න. මේකෙම පුළුවන් රහත් වෙන්න මේ භාවනාවයි. එහෙනම් මෙතෙන්දී කිසිම වෙලාවක චීචී කියන යන්න එපා. අනිත් අයව පිළිකුල් කරන්නත් නෙවෙයි මේ කියලා තියෙන්නේ. මේ ශරීරයේ තමන්ගේම අත්තිමස්මින් කායේ කේසා තමන්ගේ ශරීරයේ කෙස්ලොම් ගැන බලන්න. අනුන්ගේව බලන්න යන්න එපා. භාවනාව පටන් ගත්ත ගමන් එතකොට රාගසිත ඇති වෙනවා. මුලින් තමන්ගේ දිහා බලන්න. බලලා තෝරගන්න 32ක් තියෙනවා මට. ඒ 32 එලෙසම අනිත් අයටත් තියෙනවා. ඇතුළේ යම්සේද පිටත් එසේමයි. එන ආධ්‍යාත්මික බාහිර වශයෙන් දාලා ගන්න. ඒ සංඥාට අපි නම් කරා ඉදානන්ද අසුභ සංඥා. දැන් ඔන්න තව සංඥාවක් එනවා. කතමාචානන්ද ආදීනව සංඥා. මොකක්ද ආනන්ද ආදීනව සංඥා? ඔන්න කියන් යනවා. අර වගේම ඉතින් රුක් මුලකට ගිහලා කල්පනා කරන්න කියනවා. ශුන්‍යාකාරකින්ද බහු දුක්ඛකෝ අයංකායෝ බහු ආදීනව. මේ කයේ බොහෝ දුක් තියෙනවා. බොහෝ ආදීනව. ඒක තියෙන්නේ කය ගැන. කය දිහා බලන්න. චක්කු රෝගෝ සෝත රෝග බොහෝ ආබාධ ඇති වෙනවා මේ කය. මොනවද තියෙන්නේ? ඇස් රෝග, කන් රෝග, ගාන රෝග, නහය රෝග, ජීවහා රෝග, දිවේ රෝග, කාය රෝග, කයේ රෝග, සීස රෝග, කන්න රෝග කොහොම තියෙනවා. මුඛ රෝග ගොඩක් තියෙනවා. ඒ වුණ බලමු අපි තේරුම් ටික බලමු. වෙලා යන නිසා අපි තේරුම් බැලුවත් පස්සේ පේනවා මේ කයේ තියෙන එතකොට හිසේ ආබාධ ආදී වශයෙන් ආබාධ තියෙනවා. කන්න රෝග, සීස රෝග, මුඛ රෝග, කටවල්වත් ලෙඩ හැදෙනවා නේ. දිවේ රෝග, ශාරීරික රෝග, හිසේ රෝග, කර්ණ රෝග, කටේ රෝග, දත් රෝග ඇති වෙනනේ. දත් රෝග මතකයිනේ. දත් අමාරු හැදෙනවා. දත් කැක්කුම ආව රෝගයක් නේ. දුකයිනේ. දැන් බහු දුක්ඛෝද නැද්ද? බලන්න ලෙඩ ටික දාලා බලන්න. ඒක දුකද කියලා තේරෙයි. කාස රෝග, ශ්වාස රෝග, කාසසාස, පීනස, දහදිය, ජරාව, කණ්ඩ රෝග, මුරුචාව, අතිසාරය, සූලය, කොලරාව, දැන් කොරෝනාව. ඒක මේකේ නෑවනේ. ඒක අපි දාගත්තා. කොලරාව නම් අහලා දෙනවා. කුෂ්ඨ, දද ගෙඩි, වන ඒවා තියෙනවා. ලාදුරු අහලා තියෙනවා. ලාදුරු නිෂ්ඨාවට සුව කළ හැකිය කියලා නෙල් මොකද්ද මේ අරලිය මලක් එක්ක මන්ද මට මතක ඉස්සර තිබුණා පත්තරවල වැඩ එක. බෙහෙත් මොකද වෙන්නේ ලාදුරු හැදුනම? ඇඟිලි ගැලවිලා වැටෙනවා. මේ පොතු ගැලවෙනවා. ඒ නිසා ලාදුරු හැදුනොත් ඒක දුක. සය රෝගේ, අපස්මාරය, ගණ්ඩමාලය තියෙනවනේ ගොඩක්. දද කැසීම් කුෂ්ඨ, රකසා කුෂ්ඨය, රත්පිත පිත, දිය වැඩියා ඒක නම් ඕන තරම් තියෙනවා. සීනිනේ. කඩෙත් තියෙන, ගෙදරත් තියෙන, ඇගෙත් තියෙනවානේ. සීනි වැඩි වුණාම ඔව්. ලෝ සුගර් අඩු අයත් තියෙනවා. සීනි අඩු නම් වැඩියෙන් සීනි කන්න ඕන. කාලා ඇවිදින්න ඕන. පක්ෂඝාතේ අහලාද? පක්ෂාඝාතය. පස්සට ඝාතයද නැත්නම් මොකක්ද? ඔව් අංශභාගය. ඒ දැන් තමයි මතක් වෙලා තියෙයි කියලා වන්නේ. පිළිකා. හොඳ කරන්න බැරිම ලෙඩ. ඉරිසියාවයි පිළිකාවයි. දෙකම බෑ.
මොකද්ද බැරි ලෙඩ දෙක? ඉරිසියාවත් බෑ හොඳ කරන්න, පිළිකාවත් බෑ. රුසියාවටත් වඩා ලොකුයිලු මොකද්ද? ඒක දැනගන්න. රුසියාව කොච්චර ලොකුද කියලා බලන්න ගෙදර ගිහලා අර ඔගේ තියෙන ලෝක සිතියෙම තියෙනවා. ගොඩක් ලොකුයි. ඊටත් වඩා ලොකුයි. පිළිකානේ මතක් කරනකොටත් අමාරුයි. කොහෙද තියෙන්නේ? මහරගම අපේක්ෂා රෝහලට යන්න ගියොත් කටවල් කුණු වෙච්ච එක එක තැන් කුණු වෙච්ච දේවල් බලන්න පුළුවන්. ඒවා දැක්කොත් ආයෙ සසරේ සැප ලැබේවා කියලාවත් පතන්න හිතෙන්නේ නැත. ඒ තරම් දුකයි. බහු ආදීනෝ තමයි මේ කිව්වේ. පිටින් ඇති වෙච්ච ලෙඩ, පිත රෝග, සෙම් රෝග, වාත රෝග, ඍතු විපර්යාස නිසා ඇති වෙන රෝග, ඒ කියන්නේ වැස්ස නිසා, අවුව නිසා ඇති වෙන රෝග තියෙනවා. සීතල වැඩි වුණාම ඇති වෙන රෝග තියෙනවා. සීතල කර්ම විපාකයෙන් උපන් ලෙඩ තියෙනවා. අයහපත් පැවතුම් නිසා ඇති වෙන රෝග මොනවද? සිගරට් බීලා, අරක්කු බීලා නේ. වැරදි ලිංගික පැවතුම් ඇති කරගෙන ඒවයින් බෝ වෙන සමාජ රෝග වගේ ඒවා. ඒවා අපි උපක්‍රමයෙන් හදාගන්න ලෙඩ තමයි. විහිං දාගන්න ලෙඩ. අර අහක යන නයි දාගත්තා වගේ කොහෙවත් නැති ලෙඩක් හදාගත්ත වෙනවා. මොකද පරිස්සම් නොවීම නිසා. සිගරට් වලින් ඔය අරක්කු වලින් හැදෙන ලෙඩ තියෙනවා. සීතල උණුසුම ලෙඩක්. සීතල හැදෙනවා, උෂ්ණය ඇති වෙනවා. බඩගින්න හිතලා තිබුණ ලෙඩක් කියලා නේ. බඩගින්න ලෙඩක්. පිපාසයත් ලෙඩක්. මල මුත්‍රා පහ කිරීමත් දුකක්. නොයෙක් ආකාරයෙන් ඇති වෙන මේ ආදීනව ගැන මානසිකාර කරලා බලන්නලු. මොකටද මේක බලන්න කියන්නේ? සසරින් එතර වෙන්න ඕන නම් විතරයි. සසර යන්න ඕන නම් මේව බලන්න එපා. ඔහේ ඉන්න පාඩු. ඒ සංඥාවත් අපිට දියුණු කරගන්න ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒකට නම් කරා ආදීනව සංඥා. ඉතින් තව සංඥාවක් තියෙනවා. මොකක්ද ඒ සංඥාව? පහාන සංඥා. uppන්නේ කාම විතක්කන් ආදි වාසේති පජහති ගන්න. ඒ කියන්නේ උපන් කාම විතරක ඉවසන්නේ නැහැ. පිළිගන්නේ නැහැ, තියාගන්නේ නැහැ. ඒවා දුරු කරලා දානවා. මොන විතරකේ? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ආදී උපන් අකුසල් සිතුවිලි ප්‍රහාණය කරනවා. ඉවත් කරනවා. ඒව දියුණු කරන්නේ දැන් කාම සංඥා නැත්නම් අපි ගමු කාම සිතුවිල්ලක් ආවොත්, විතක්කයක් ආවොත් අසුබ සංඥාවටලා ඒක දුරු කරනවා, ප්‍රහාණය කරනවා, දොස් දකින්න ඕන. ව්‍යාපාදය ආවොත් මෛත්‍රිය වඩන්නට ඕන. විහිංසාවෙත් එහෙම හිංසා නොකිරීමේ සංකල්පනා ඇති කරන්නට ඕන. ඊට මේ ධර්ම සංඥාවේ නැත්නම් නාම රූප සංඥාව ඇති කරගෙන සත්‍යයේ පුද්ගලෙන් නැහැ කියලා හිතලත් මේ සංඥාවල් ටික විතරක ටික අඩු කරගන්න. ඒකට කියනවා පහාන සංඥා. ඊට පස්සේ තියෙනවා විරාග සංඥා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්කය විරාගෝ නිබ්බාන. දැන් අර සංඥා ටික වැඩුණා අපිට පුතජන භාවය ඉඳගෙන වඩන්න පුළුවන් ඒවා. දැන් මේ සංඥා වඩන්න නම් විරාගයටපත් වෙන්න වෙනවනේ. නැ විරාගය සිහි කරන්න පුළුවන්. ඒතං සන්තය සාන්තයි. පනීතං ප්‍රනීත දෙයක්, රසවත් දෙයක්. ඒ මොකද්ද? යදිදම් කුමක්ද යත්? සබ්බ සංකාර සමත සියලු කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සමතයටපත් වෙච්ච තැන. කෙලෙස් සංසිඳිච්ච තැන. එහෙනම් මොන ඵලය ගැනද මේ කියන්නේ? රහත් ඵලය ගැන කියන්නේ. එහෙනම් රහත් ඵලයේදී ලැබෙන විරාග සංඥා අපිට රහත් නොවි හිතන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හැබැයි අපිට තේරෙනවා සංස්කාර නැති තැනක් ගැන. තේරෙන්නේ නැහැ. ඒක රහතන් වහන්සේ අත්දකින්න අපිට පුළුවන් හිතන්න. මෙහෙම සංඥාවක් තියෙනවා. මෙතන සංස්කාර නැත. සියලු සංස්කාර කෙලෙස් සමතයටපත් වෙලා. අරමුණු සමතයටපත් වෙලා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සංසිඳලා. සියලු කෙලෙස් සංසිඳලා. සබ්බූපදී පටිනිස්සග්ග අත්හැරලා දාලා. නිදහස් වෙලා කෙලෙසුන්ගේ. තණ්හාව නැති තැන. තණ්හක්කය කෙලින්ම රහත් ඵලයි. රහතන් වහන්සේ ගැන මේ කියන්නේ නා විරාග සංඥාවට යනකොට රහත් වෙලා තියෙනවා. අනිත් සංඥා ටික අපිට වඩන්න පුළුවන්. අසුබේ වඩන්න පුළුවන්, අනිත්‍ය වඩන්න පුළුවන්, අනාත්මය වඩන්න පුළුවන්, ආදීන වඩන්න සංඥා පුළුවන්. අර අකුසල් ප්‍රහාණය කරන්නත් පහන සංඥා පුළුවන්. දැන් මේකේ නා විරාග වශයෙන් නේ. එතකොට මෙතන තියෙන්නේ මේ තණ්හාව ෂේ වෙච්ච ඇලීම නැති තැන විරාගෝ නිබ්බානං නිවන.
නිවන ගැනයි මේ විරාග සංඥාවේදී කියන්නේ. ඒක ටිකක් විස්තර මාතෘකාවක් නිවන කියන්නේ. වෙලාව අරගෙන කරන්න ඕන එක අද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් අපිට අවසානයක් දකින්න වෙන්නේ නැති වෙනවා අද. අපි අන්තිමට නිවන ගැන පොඩ්ඩක් කතා කරමු. හීනෙන් දැකපු දෙයක් වගේ තමයි නිවන කියන්නේ අපි හැමෝටම. මොකද අපි අත්දැකපු දෙයක් නොවේයි, දුර තියෙන දෙයක් වශයෙන් තමයි අපි දකින්නේ. මේක හැබැයි අපි ළඟම තියෙනවා, අපි තාම දැකලා නෑ, අත්දැකලා නෑ. මොකද හිත සංසිඳවගෙන ප්‍රඥාව වඩා ගන්න තාම බැරි වුණා ඉතින්ට. ඒක තමයි මේ තාම උත්සාහ කරන්නේ. උදේ ඉඳන් වාඩි වෙලා ඇස් පියාගෙන හිටගෙනයි ඇවිදින්න බැරුණා තාම මේ භාවනා කර කර බලනවා කොහොමද මේක නිවාගන්නේ. කොහොමද මේ අවබෝධ ඥානය, විරාගයේ තණ්හාව නැති තැනට අපි පත් වෙන්නේ කොහොමද කියන එක තමයි අපේ සංඥාව. ඒ සංඥාවට කිව්වා විරාග සංඥා. ඊට පස්සේ නිරෝධ සංඥා. ඒ වගේමයි ඒතං සන්තං ඒතං පනීත යදිදං සබ්බ සංකාර සමතු සබ්බූ ප්‍රතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. අරක තිබුණේ විරාගෝ, මේක නිරෝධෝ. නිරෝධයෙන් ලබන නිවනයි. අර වගේම තමයි. ඒ සාන්තයි ප්‍රණීතයි සියලු සංස්කාරේ සංසිඳීම, උපදීන් අතහැර දැමීම, නිරෝධ තණ්හාව ශේ කිරීම, සියල්ල නිරුද්ධ කිරීම හේවත් නිවනමයි. එහෙනම් විරාග සංඥාවෙන් නිවන් දැකපු කෙනෙකුට නිරෝධ සංඥාවෙන් නිවන් දැකපු කෙනෙකුට අපිට හැබැයි කතා කරන්න පුළුවන් ඒක. නිවන කියන්නේ මේ වගේ දෙයක්, ලස්සන එකක්, මොකුත් නැති එකක්, හරි සනීපයි කියලා අපිට වර්ණනා කරන්න ඕන නම් පුළුවන්. හැබැයි අපි අත්දැකලා නැහැ. අප ධානයක් එහෙම ලැබුව කෙනෙක් නේද අපිට නිකන් හිතා ගන්න බලන්න ධානයක මෙච්චර සැපනා, කෙලෙස් නැත්නම් නිවනේ කොච්චර සුවයක් ඇද්ද? කිසිම දුකක් දැනෙන්නේ නැහැනේ. හිතට ප්‍රශ්න නැහැ. දැන් සිහියෙන් ඉන්නකොට භාවනා වඩනකොට තියෙන වාසිය තමයි අපි ප්‍රශ්න ඔළුවේ දාගන්නේ නාන්නේ. නිකන් නඩ ගන්න අහක යන ප්‍රශ්නත් නා ගන්නවා අපි. දා ගන්නවා. දාගෙන අනේ දුක් වෙනවා. අරයා බැන්නා. එයා රැව්වා. අරයා මට දොස් කිව්වා. මගේ දොස් දැක්කා. මගේ රහස් එළි වුණා. හරි කපටි මේ අමාරුවක් අපිට තියෙන්නේ. මොකද ඒව හිත හිත අපි ප්‍රඥාවන්ත නම්, අපි සතිමත් නම්, අපි කාගේවත් සීනි කිරන්නේවත්, කාගේවත් වචන නිසා දුක් වෙන්නේවත් නැතුව මේ මොහොත සුවසේ ගත කරනවා. කොහෙට යන්නේ නැතුවද? අතීතයට යන්නෙත් නැතුව අනාගතයට. එන සතිමත් වීමේ රහස ඕකයි. හරි සතුටින් ඉන්න පුළුවන්. ආයුෂ වැඩෙනවා, වරණේ වැඩෙනවා. ලෙඩ රෝග තියෙනවා නම් ඒවත් සමනය වෙලා යනවා. මොකද්ද කරන්න ඕන? සිහිය පිහිටුවා ගන්න. මේ මොහොතේ ඉන්න, හීනමවන්න එපා. අතීත වෙච්ච ගැන පසුතැවෙන්නත් එපා. දැන් මෙතන මම දැන් මෙතන. කොච්චර සරලයිද? අර ඔක්කොම ටික කියනකොටත් අතහැරලා යනවා. අර නිවන් නොදක නිවන් දැක්කා වගේ දෙයක් තමයි දැනෙන්නේ එතකොට. හරියටම නිවන් දැකලා නැහැ. හැබැයි తాවකාලිකව හරි අපි නිවිලා ඉන්නවා. ඇයි? දුක් නැති නිසා. දුක් තියෙන්නේ හිතනකොටනේ දුක. අතීත ගැන හිත අඬනවා. අනාගතේ හිත ශෝක කරනවා. අනාගතේ කොහොම වේද දන්නේ නැහැ කියලා ශෝක කරනවා. මට කන්න ලැබෙයිද දන්නේ නැහැ. හෙට කන්න දෙයිද දන්නේ නැහැ. දුකද නැද්ද? දුකයි. ඉතින් අපිට ඒ දුකත් අඩුයි. මොකද අනාගතය ගැන කිසි සැලසුමක් නැහැ. ඉතින් දින දෙයක් වළඳගෙන ඔය හදලා දීපු කුටියකට වෙලා පාඩුවේ පැත්තකටලා තමයි ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒතර උන්වහන්සේට වර්තමානයේ පිටන හරි ලේසි. හැබැයි ගෙදර ඉන්න ඇයට ලේසි නෑ. මොකද හෙට කන්නේ කොහොමද කියලා හිතන්න වෙනවනේ. 54ක් හොයාගන්න මොකක් හරි උඩර වැටියක් දාන්න වෙනවා. අපිට උඩර වැටිය ඕනේ අර තිබුණ භාජනේ දැක්කනේ. පාත්‍රය අරගෙන එහා පැත්තට ගියා විතරයි උපාසකම්මල ටික ආව බෙදාගෙන ගියා. ආයේ හාල් හැදුන හැටි දන්නෙත් නෑ. ඔව කරේ තියන් ආවද කියලා දන්නෙත් නෑ. මේක තඹපු හැටි දන්නෙත් නෑ. කිසි දුකක් ගැන දන්නේ නෑ. ඉතින් ඒක මම මේ හැමතිස්සෙම වර්ණනා කරන්නේ මොකද මම සැපක් විඳිනකොට මට ආසයි ඒක ඔබටත් බෙදා දෙන්න. මේක තනියෙන් කන්න හොඳ නෑනේ ඉතින්. ඒ නිසා මම යෝජනා කරනවා දවසකට දෙකකට හරි ඇවිල්ලා ටිකක් නිකන් කාලා බලන්න. කොහොමද සැප කියලා. සමහර අය චෝදනා කරන ඔබ වහන්සේලා ඔය මේ නිකන් කකා ඉන්නවයි කියලා. නමුත් ඉතින් අනේ ඇත්ත ඕ අපි නිකන් තමයි කන්නේ. ගෙවල කන්නේ නෑනේ කීයක්වත්. ඒ මතට රුපියල් 1000කුත් දීලා නෝ දානි වලට ස්තුතියි කියලා. කවුද 1000 දෙන්නේ? වාර්ෂික දාන දෙන උපාසක උපාසිකාව රුපියල් 1000කුත් දෙනවා දානි වැළඳුවට අපිට. ලේසි පාසු නෑ හොඳ. නිකන් ඉතල රුපියල් 1000ක් ලැබෙනවා කොහොමද දවසට? කුලී වැඩ කරලත් නෙවෙයි. මොනව කරලා? දානේ වළඳලා.
බණක් කියනවා ඒක ඇත්ත නේද? හැබැයි අද නම් පාඩුයි හොඳේ. අද පැය අද 5ක් විතර පැය ගිහුවා මම දැන් ගතමන අද අඩුයි උපාසකම්. ඔව් ඒක නෑ. එහෙම හිතුවොත් පාඩුයි. එහෙම නම් හිතන්නේ මදි නේද? බණ අහලා. එසේම වේවා සාදු සාදු. ඒ කියන්නේ 5000ට දැන් සාදු කියන්නේ. එනකොට හරි. එහෙම සංකල්පනාවක් කෙලම නෑ ඇත්තේම නෑ. ඒ කියන්නේ බණ කියන්නේ සල්ලි හම්බ කරන්නේ එහෙම නෑ අපේ ඉතින්. නමුත් උපාසකම්මල මේ දෙන්නේ අය අනේ පව්. ඒක ඉල්ලන්නේ නිසා නෙවෙයි දෙන්නේ. ඉල්ලන්නේ නෑ නේ. ඉල්ලන්නේ නෑ. කවුද ඉල්ලුවේ? වසන්ත මහත්තයාද? කොහේ ඉන්නවද? යා මම දන්නේ චුත වෙලා ගිහිල්ලා. ඔව් ගිහිල්ලා. මගේ දායකයා නෑ. කියන්නේ නැතුවම ගිහින්. ඉතින් එයා ඉල්ලනවා වගේ මට ඇහුණා. ඒක ඉතින් දැනුම් දීමක් කරන්න එපා. නැත්නම් දන්නේ නෑනේ නේ. ඊට ස්වාමින් වහන්සේලාට දානෙත් ලැබිලා ලයිට් බිලක් ගෙවලා වතුර බිලක් ගෙවලා තව ඕනනම් කරෙත් තියන් ඉන්නම් හාමුදුරුවනේ මහානදම් පුරාගෙන හොඳින් නිවන් දකින්න කියලා කියන කවුද කියන්නේ? සදැහැති උපාසක උපාසිකා. කරේ නම් තියන් ඉන්න එපා. අමාරු වෙන එතකොට. අනිත් ටික කරනවායි කියන්නේ ඒ කියන්නේ ඒක උපමාවක් දෙන්නේ මොකද්ද? ඕන දෙයක් කරන්න ලබා දෙන්න ඔබ වහන්සේලා නිවන් මඟ පාරමී පුරන්න අපිට කරන්න බැරි වැඩේ ඔබ වහන්සේවත් ගොඩ දාගන්න කියලා උපාසකම්මලා කියන. මටත් කියලා දිනවා සමහර අය. බොහොම සතුටින් කියලා තියෙනවා. මම සාදු සාදු එසේම වේවා. පුළුවන් වුණොත් ඉතින් දවසක ඔයාවත් අරගෙන යන්න බලන්නම්. ඉතින් වෙන කරන්න දෙයක් නෑ. අපි වැදන් යන්න නෙවෙයි බලන්න ඕන. අපි බලන්න ඕන මේ කට්ටියවත් කොහොම හරි නැවට ඇදගෙන යන්න. තාම මොහොතේ ඉන්නේ. පීන ඉන්නේ. නැව පාවෙලා එනවා. හැබැයි තාම පින් නෑ නැවට කොට වෙන්න. නැව අත ගාලා බලනවා මේක වටිනවයි කියලා කියනවා. හරි හොඳයි ලස්සනයි කියලා කියනවා. හැබැයි නැවට නගින්න අදහසක් නෑ තාම. මොකද මුහුද සැපයි වගේ තාම. හරි එහෙමනම් ඒ කාරණා සීකරනකොට පේනවා මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම ඉඳලා සැපෙන් නම් ඉන්නේ. නිවන් අවබෝධ කරාම කොයිතරම් නිදහසක්. මෙතන මේ සැපයි කියන්නේ අර කන්න බොන්න තියෙන සැපක් නෙවෙයි හොඳේ. කිසිත් නැති භවයේ සුව. දැන් නහය තියෙනවා හුස්ම ගන්නවා. නහය නැත්තම් හුස්ම ගන්න ඕනේ නෑනේ. නිවන් දකින්න කියන්නේ නහය නැති වෙනවා. අන්න දැන් බය වුණා. දැන් පිනෝකියෝට නම් නහය දික් වෙනවා. නිවන් දැක්කම නහය නැති වෙනවා. දිව නැති වෙනවා. දත් 32 නැති වෙනවා. ඔලු කට්ට නැති වෙනවා. අර කිව්ව 32ම නැති වෙනවා. 32 නැහැ කියන්නේ දුක්. දුකුත් නැහැ. ඒ කියන්නේ ආයේ ඉපදෙන්නේ නැහැ. ඉන්නකන් ඒ 32 දුක තියෙනවද? කායික දුක තියෙනවා. හැබැයි මානසික දුක තමයි නැත්තේ රහතන් වහන්සේට. නැත්නම් හිතනනේ රහත් වුණාම රිදෙන්නේ නැහැ. උණ හැදුනට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැහැ. රිදෙනවා. හැබැයි රිදෙන එක මනසින් ග්‍රහණය කරන්නේ නැහැ. රිදෙනවා විතරයි. දැනෙනවා. ඒක දැනගෙන ඉන්නවා. රිදෙන බව දැනගෙන ඉන්නවා. එච්චර. දැකගෙන ඉන්නවා. හැබැයි හිතට ප්‍රශ්නයක් දැන් අපිට කය රිදුනක් නැතත් කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? හිතට. පොඩ්ඩක් රිදෙනකොටම අපි ගන්නවා අනේ මට පිළිකාවද දන්නේ නැහැ. කොහෙද තියෙන්නේ ලෙඩේ? හිතේ ලෙඩේ තියෙන්නේ. කොහෙවල් ලෙඩ එළියේ නැහැ ලෙඩේ. ඔව් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එළියේ තියෙන කේ නෙවෙයි රාගේ තියෙන්නේ. හිත දකින්නකොට මන්න සංකල්පනාව දාගෙන ඉවරයි. මේක නම් හොඳ දෙයක්. හිතට කැපෙන එකක්. දැන් මේක නිසා මට සැපක් ලැබෙනවා. හැබැයි බලනකොට අන්තිමට මොකද ලැබිලා තියෙන්නේ? දුක. ඒතර ලෙඩ දාගෙන තියෙන්නේ කොහෙටද? හිතට. දැන් ඇඟේ එක ලෙඩයි තියෙන්නේ. හිතේ කොච්චර ලෙඩ තියෙන්නේ? ගණන් කරන්න බැරි තරම්. බිම්බරක්. පොළොවේ බර තරම් බරයි. බිම්බර කියන්නේ මොන බරේ? දස බිම්බරයි. ඒතර කෙලෙස් වලට කියනවා. මාරසේනා. එහෙනම් මේ ඔක්කොම බර නැති තැන, සහැල්ලු තැන, අහසින් යන තැන කොතනද? නිවන් දැක්කමත් අහසින් යන්න පුළුවන්. හැබැයි හැමෝටම නෙවෙයි. 이르දි බල සහිත රහතන් වහන්සේට. හරි එහෙනම් ඒක අපි දැන් දකින්නේ කොහොමද? චිත්‍රයක් වගේ. හීනෙන් දැකපු දෙයක් වගේ. දුර ඈත තියෙන දෙයක් වගේ තමයි අපි නිවන දකින්නේ. නමුත් ඇත්තටම ගත්තොත් මේ කලෙබරේ බ්‍යාම මත්තකේ මේ දුක තියෙනවා. මේ බඹයක් පමණ ශරීරය තුලමයි දුකේ සමුදය නිරෝධයේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය තියෙන්නේ. නිවන
තියෙන්නේ මේක වෙන කොහෙවත් ගිහිල්ලා බලන්න බෑ. කාගේවත් දිහා බලන්න බෑ. දිව්‍ය ලෝකෙට ගියත් බලන්න තියෙන කාගේ දිහා? තමන් දිහා. බ්‍රහ්මයාට තියෙන්නේ තමන් දිහා. අපිට නම් හොඳට බලන්න පුළුවන් මස් කයක්ම තියෙන නිසා හොඳට තේරෙනවා. දැන් මේක වාඩි කරන් ඉඳලා කොච්චර සැපයිද උදේ ඉඳන්? රත් වෙලා ඇතිනේ. ඔව් රත් වෙනවනේ රත් වෙලා. ඒ තරමට වාඩි කරන් හිටියා. දැන් මට නම් එක පැත්තක් අමාරුයි මොන පැත්තද? උගුර පැත්තට තමයි අමාරුව එන්නේ දැන්. මගේ නම්. මොකද මට නම් කුෂන් එකක් තියෙනවා. ඒ කියලා නෑ ඒත් රත් වෙනවා. ටික අඩු සම්භාවිතාවකින් රත් වෙනවා. දැන් මේ විඳින දුකද නැද්ද? පරමාර්ථයෙන් දුකක්, සම්මුතියෙන් සැපක්. ඇයි? අසර ගමනම සුවපත් වෙලා නිවන් දකින්න හේතු වෙන කුසල සම්භාරයක් අද උදේ 7 ඉඳගෙන 5 දක්වා දැන් මේ වෙනකොට රැස් කරගන්න අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි සතුටු වෙමු. කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ සියලු ලෝකේ නොයලීමේ සංඥා. ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපාදානා චේතසා අදිඨානා බිනිවේසානුසය තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. මේ ලෝකේ අල්ල ගන්න දින සියල්ලම පජහන්තෝ බැහැර කරලා විසි කරලා දාලා අනුපාදියන්තෝ ගහණය කරගන්න නැතුව ඉන්නවනම් ඒ සියලු සංස්කාරයන් බැහැර කරන හිතට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥා. කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥා. සියලු සංස්කාරයන් අට්ඨියති පිළිකුල් කරන හරායති ජිගුච්ඡති බැහැර කරන මේක තමයි සබ්බ සංඛාරේසු. මොනවයි සංඛාර කියන්නේ? මේ පණ තියෙන ඒවා, පේන ඒවා, ඇහෙන ඒවා ඔක්කොම මොනවයි? සංඛාරය ඔක්කොම පිළිකුල් කරනවා. ප්‍රහාණය කරනවා. දැන් මේක වෙන්න ටිකක් ගැඹුරට යන්න ඕන නේද? දැන් ඒකයි තාම අපිට තේරෙන්නේ නැත්තේ. මේක වැඩෙනකොට භාවනා දියුණු වෙනකොට ඕක දැන් කරගෙන යන්නකොද කියලා දීපු භාවනා 100 පිටුවගෙන බලන්නකො. ඊට පස්සේ කාලෙකදී ඔබට මේ සංස්කාර පිළිකුල් කරන්න බැහැර කරන්න පුළුවන් තත්ත්වයක්. එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව වඩන්නට. ඔන්න අන්තිම එක. කතමාචානන්ද ආනාපාන සති. ඒක තනිකරම භාවනාවක් වඩන්න අද වුණත් පුළුවන්. මොකද්ද කරන්නේ? ඉදානන්ද වික්කු අර වගේම අරඤ්‍යගතව කැලේකට යන්න. රුක්ක මූල ගතව ගහක් මුලට යන්න. ශුඤ්ඤාකාර ගතව හිස් ගෙදරකට යන්න. නිසීදති පල්ලංකම් ආභුචිත්වා. වාඩි වෙලා පලක් බැඳගෙන අරින් භාවනා 9ටම නොකියපු විශේෂ එකක් මේ ආනාපාන සතිය විතරක් කියලා තියෙනවා. පලක් බැඳගෙන වාඩි වෙන්න. කොහොමද පල බැඳගන්නේ? බලන්න වාඩි වෙන්න. දන්නවද බලන්න? ආ බලමු වාඩි වෙලා. පුටුවල ඉන්නේ පලක් බඳින්න යන්න එපා. පුටුව කඩන් වැටෙනවා. හරි කකුල් දෙක සැහැල්ලුවෙන් තියලා වාඩි වෙනවා. උපාසකම්මල වාඩි වුණා අද්ද පරියන්කේ. උපාසක මහත්තුරු බද්ද පරියන්ක. ඕනනම් ওই දෙක මාරු කරගත්තත් කමක් නැහැ ආසනම්. අපිට ඉතින් පිරිමින්ග එක ලැබෙන්නේ නැහැනේ කවදාවත් වාඩි වෙන්න කියලා. ඔය කැමති නම් වාඩි. එපා ගියපු හේතු මොන හරි ඇති ඉතින්. ඒක කල්පනා කරලා ඕන රෙද්දක් වැඩිපුර ගෙනල්ලා වාඩි වෙන්න පුළුවන්. ඔය කියන්නේ බද්ද පරියන්කේද? බැලන්ස් වෙන්නේ නැහැ. එයාලා බැලන්ස් වෙලා තියෙන ඇදේටනේ. ඇද වෙලා තමයි තියෙන්නේ. අපි හිතේම ඇදේට ඉන්නවා. අර්ධ පරියන්කෙන්. තිබ්ලා තියෙනවා. හේතු තියෙනවා. ඉතින් හේතු තියෙන නිසානේ කියලා තියෙන නිසා මේ පුළුවන් තරම් ඉන්න බලන්නේ මොකෙන්ද? අර්ධ පරියන්කේ. උපාසක මහතුරු ඉන්න බලනවා බද්ද. ඔහොම අමාරු නම් තව කුසන් දෙක තුනක් හරි කමන්නේ තියාගන්න ඕනනේ. නවල රෙද්දක් කරනවල මොන පැත්තට තියන්න ඕන කියලා දන්නවනේ. මේ පැත්ත නම් මං උදේ නම කිව්වේ නෑ මේ පැත්ත. ඔය යන්න කලින් කැමති නම් ඇවිල්ලා අහගෙන යන්න. මහාමුදුරන් පැත්ත මොකක්ද? ඔය ඉස්සරහා පැත්ත නෙවෙයි. අනිත් පැත්ත. අනිත් පැත්ත. හරිනේ. එතකොට ආය අහන්න ඕනේ දැන් කිව්වනේ. ඒ පැත්තට තියාගන්න ටිකක් කුෂන් එකක් වගේ තිබුවම ටිකක් මේක ඉස්සෙනවා. එතකොට ලේසි. දැන් නැතුව ඉන්නකොට වෙන්නේ නිකන් ගිල්ලා ඉන්නවා වගේ මොකක් හරි එක. පහතට ගිහින් වගේ. විශේෂ පිරිමි අය බද්ද පරියන්ක බැඳගත්තම නිකන් කොන්ද ඇදේට තියෙන්නේ අර රුහිතට ඉන්නේ. අර ටික උස්සලා තියලා වාඩි කරගත්තට පස්සේ ඔන්න හොඳට ඉන්නවා. කොච්චරලා ඉන්න බලාගෙන දැන් වාඩි වෙන්න ඕනේ? පැයක් විතර ඉන්න ඕනේ. දැන් දේශන අවසන් වෙන්නේ කෙලින්ම භාවනාවට සම්බන්ධව තමයි. එතකොට ආයි කතන්දර නැහැ, පින් දිබිලි නැහැ. ඇස්පියා ගත්ත ආනාපාන සතිය දෙන්න තියෙන්නේ. දැන් එහෙනම් මේ අයට මම යෝජනා කරනවා පල්ලයන්ති බැඳ ගන්න. මාව බලන්න ඕනේ නැහැ දැන් මෙතන ඉඳගෙනම.
ඊට පස්සේ තියෙන්නේ ඔබට මේ කියන ටික බලන්න. නිසීදති පල්ලංකාපජිත්ත උජුං කයම් පනිදාය. මුළු කයම ඍජු කරගන්න. ඒ කියන්නේ කොන්ද ඍජු කරගන්න. කොන්ද ගොම් බෙල්ලත් අයිති, ඔළුවත් අයිති. පුළුවන් අය කෙලික් කරගන්න කොන්ද. ඊට පස්සේ තියෙනවා ඍජු කරගෙන උජුං කයම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ. ඉදිරියට සිහිය යොමු කරන්න. මුහුණ ඉදිරියට සිහිය යොමු කරන්න. විශේෂයෙන් නාසිකාව දෙසට සිහිය යොමු කරන්න. නහයට. සිහිය යොමු කළසෝ සතෝ අසසති සතෝ සති. සිහියෙන් හුස්ම ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙන බවත් දැනගන්න. දැනට එච්චරයි දකින්න තියෙන්නේ. ඉතින් ඊටු පියවර වල ටිකත් මම ওই ඉරියව්වෙදීම ඔබට කියලා දෙන්නම්. මොකද මේ දේශනාවේ තියෙන නිසා, බුද්ධ වචනේ තියෙන නිසා, ඊටු පියවර වල ටිකත් අපි කතා කරන්න ඕන නිසා. තවත් කාලයක් ඔක් කරගෙන යනකොට එනවා දීගං වාස සන්තෝ, දීර්ඝ ආස්වාස වැටෙනවා, දීර්ඝ ප්‍රාස්වාස වැටෙනවා. තවත් කාලයක් යනකොට රස්සං වාස සන්තෝ, රස්සං පස්සසා. ඉබේටම වැටෙනවා. සමහර හුස්ම දිගයි, සමහර හුස්ම කෙටි. එහෙනම් දිග හුස්මක් නම් දිග හුස්මක් බව දැනගන්නවා. කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් බව දැනගන්නවා. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමේති. ඊළඟට මුළු හුස්ම කයම දැනගනිමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. ඒ කියන්නේ හුස්මේ ආරම්භය, මැද, අවසානය කියන මේ සම්පූර්ණ හුස්මම පවතින බව දැනගෙනම ආස්වාස ප්‍රාස්වාස දෙක දැනගන්නවා. ඊළඟ පියවරේ තියෙනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්කති. හුස්ම සංසිඳවමින් සංසිඳන බව දැනගෙනම සියුම්ම වැටෙන හුස්ම ඇතුල් වීම පිටවීම දැනගන්නවා. ඒ කායානුපස්සනාට අදාළ වන කයේ දැනෙන ස්වභාව. ඊළඟට තියෙනවා වේදනානුපස්සනාව. තව දුරටත් වඩනකොට ධානා මට්ටම් වඩනකොට එනවා එක ලක්ෂණයක් ධානයක පීති පටිසංවේදී. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගත සහිත ධාන ලැබෙනවා. ප්‍රථම ධානය වසී කර ගන්නකොට යාට එනවා පීතිය. ඒ ප්‍රීතිය දැනගනිමින්ම ආස්වාස ප්‍රස්වාස එතන වෙනවා සුඛය. කායික මානසික සුඛය. ඒ සුවය දැනගනිමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. චිත්ත සංකාර පටිසංවේදී. එතන චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක. ඒ දෙක දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම් බයං චිත්ත සංකාරය වේදනාවත් සංඥාවත් සංසිඳවලා සංසිඳුණාට පස්සෙත් ආස්වාස කරනවා, ප්‍රාස්වාස. මෙතනින් ආනාපාන සතියේ තුලින් වේදනානුපස්සනාවට හැරීම අවසන් වෙනවා. දැන් මේ දියුණු තත්වයක් ගැනයි කියන්නේ. ඊපස්සේ චිත්තානුපස්සනාවට යොමු කරනවා මේ භාවනාවම. චිත්තපටි සංවේදී දැන් පවතින සිත දැනගෙන ආස්වාස කරනවා, ප්‍රස්වාස කරන බව දැනගන්නවා. අභිප්පනෝදයන් චිත්තං සතුටු වෙච්ච හිත බව දැනගෙන ආස්වාස ප්‍රස්වාස කරනවා. සමාධං චිත්තං සමාධිමත් චිත දැනගැනීමෙන් හුස්ම ඇතුල් වී පිටවීම. විමෝචයන් චිත්තං නීවරණයන්ගේ මිදුණු සිත දැනගැනීමෙන් ආස්වාස ප්‍රස්වාස කරන මේ චිත්තානුපස්සනාවට යොමු වෙච්ච ආනාපාන සතිය. අර ධම්මානුපස්සනාවට යොමු වෙච්ච ආනාපාන සතියේදී අනිච්චානුපස්සී අනිත්‍ය දකිමින් දැනගැනීමෙන් හුස්ම ඇතුල් වීම පිටවීම දැනගන්නවා. විරාගානුපස්සී ඇලීම දුරු කරමින් ආස්වාස ප්‍රස්වාස දකිනවා. නිරෝධානුපස්සී කෙලස් නිරෝධ කරමින් ආස්වාස ප්‍රස්වාස දකිනවා. පටිනිස්සග්ගානුපස්සී සියලු සංස්කාර අතහරිමින් ආස්වාස ප්‍රස්වාස කියන්නේ රහත් ඵලයටපත් වෙලා තමයි දැන් මේ ආස්වාසේ ප්‍රස්වාසයේ දැනගන්නේ. එහෙනම් ඒ සියල්ලම මේ භාවනාව සම්පූර්ණයෙන් මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයට දක්වා විස්තර කරමින් දේශනා වෙලා තියෙන්නේ. ඒ අනුව අපි සිහි කරගන්න ඕනේ ආරම්භයක් වශයෙන් අපි මුලින් සිහිය පවත්වන්න ඕන හුස්ම ඇතුල් වීමට පිටවීමට. හුස්ම දැනෙන්නේ නැති අයට පුළුවන් පිම්බීමට හැකිලීමට සිහිය යොමු කරලා සිහියෙන් ඉමු. එතකොට අපිට ධානා මට්ටම් වලට එන්න පුළුවන් වුණොත් ප්‍රීති සැප ආදී දැනගන්න පුළුවන්. ධාන වලට සම්බන්ධින්න පුළුවන්. ඊළඟට හිතේ පවතින සිතුවිල්ල දැනගන්න පුළුවන්. සිත දැක ගනිමින් භාවනා කරන්න පුළුවන්. ඊළඟට අනිත්‍ය දකිමින් භාවනා කරන්න පුළුවන්. සංසිඳීමටපත් වෙන්න පුළුවන්. අවසානයේදී සියල්ල කෙලෙස් නිරෝධ කරමින් අරිහත්ත්වයටපත් වෙන්නත් මේ භාවනාවෙන් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කියන සංඥා 10 දේශනා කළා. ඒ සංඥා 10 ගිරමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ සුවපත් භාවයට